සංඛ්‍යානය සෙමිනාර් එකට තමයි අද අපි ඇවිල්ලා තියෙන්නේ. එතකොට මේකෙදි අපි ඔයාලට අද කතා කරන්න කියලා තියෙන්නේ පේපර් එක ගැන, පේපර් එක හැදිලා තියෙන විදිය සහ පේපර් එකේ තෝරාගත්ත ප්‍රශ්න කිහිපයක්. එතකොට අද මම කතා කරන ඔයත් එක්ක කොහොමද ඔයා මේ වෙනකන් වැඩ කරලා නැති කෙනෙක් නම් හොඳ රිසල්ට් එකක් ගන්නෙ. ඒ හොඳ රිසල්ට් එක ගන්න මේ දවස් ටිකේ මහන්සි වෙන්න ඕන විදිහ ඕනවට එපවට නැතුව ප්ලෑන් එකක් හදාගෙන වැඩ කරන්නේ කොහොමද? ඔයා දැනටමත් පාඩම් අතෑරපු කෙනෙක් නම් එහෙම නැත්නම් ඔයා දැනටමත් පාඩම් අතාරින්න ලෑස්තිලා තියෙනවා නම් ඔයා බලාපොරොත්තු වෙනවා ඔයාට මේ රිසල්ට් එක ඕනේ කියලා අන්න ඒ රිසල්ට් එක ගන්න ඔයා වැඩි බරක් තියලා බලන්න ඕනේ පාඩම් මොනවද කියලා කතා කරන්න තමයි අද මම හදන්නේ. එතකොට ළමයි මම ඔයාට පේපර් එක හැදෙන හැටි කිව්වට පස්සේ ඔයා තෝරගන්න ඕනේ මම කරන්නේ මොන ප්‍රශ්නේද මම නොකර ඉන්නේ මොන ප්‍රශ්නේද කියලා. එතකොට මම අද වයිට් බෝඩ් එක උමනා වුණොත් පාවිච්චි කරනවා. වයිට් බෝඩ් එක පාවිච්චි කරන්න වෙනුවට මම මේකේ පාවිච්චි කරනවා. වයිට් බෝඩ් එක සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා. පාවිච්චි කරන්න වෙන්නේ නැහැ. පොඩ්ඩක් ලෙඩ වෙලා ඉන්න නිසා. ඒ නිසා මම මේකෙම පාවිච්චි කරනවා. එතකොට ළමයි මම අද ඔයාට සම්පූර්ණ ස්ටැට් පේපර් එක හැදිලා තියෙන විදිහ කියලා ඒකේ තෝරාගත්ත ප්‍රශ්න කීපයක් කතා කරනවා. එතකොට සාමාන්‍යයෙන් ඔයාගේ උසස් පෙළ ප්‍රශ්න පත්‍රය හදද්දී ඒ ප්‍රශ්න පත්‍රය හදන්නේ ඒගොල්ලෝ මෙන්න මෙහෙම කොටස් දෙකක් තියෙනවා. පළවෙනි කොටසට පැය 2යි, දෙවෙනි කොටසට පැය 3යි, සම්පූර්ණ පේපර් එකට පැය 5ක්. එතකොට ඔයා මේක විභාගයට ගිහිල්ලා දවස් දෙකකදී ලියලා එන්න ඕනේ. එතකොට පළවෙනි කොටසේ තියෙන MCQ 50ක්, මේ MCQ 50ට එකකට ලකුණු දෙක ගානේ ලකුණු 100ක් හම්බ වෙනවා. මම මේ ටික පොඩ්ඩක් වේගෙන් කියගෙන ඔයගොල්ලෝ දන්නවා ඇති ගොඩක් අය ඒ නිසා. ඊට පස්සේ දෙවෙනි කොටස ප්‍රශ්න 8ක් තියෙනවා. එක ප්‍රශ්නයකට ලකුණු 20යි. මේ ප්‍රශ්න 8න් ප්‍රශ්න 5ක් හොයා තෝරගෙන ලියන්න ඕනේ. එතකොට ඔයාලට දෙවෙනි ප්‍රශ්න පත්‍රයටත් ලකුණු 100ක් හම්බ වෙනවා. එතකොට මේ ප්‍රශ්න 8 ප්‍රශ්න 4 ආ කොටස කියලා කොටස් දෙකකට බෙදලා තියෙනවා. එතකොට ඔයා මේ කොටස් දෙකෙන්ම අඩුම ගානේ ප්‍රශ්න දෙකක් තෝරගෙන මුළු ප්‍රශ්න 5කට උත්තර ලියන්න ඕනේ. කොහොම හරි ඔයාගේ සම්පූර්ණ පේපරේ 200යි 200යි 100ට හැදිලා තමයි ඔයාගේ රිසල්ට් එක එන්නේ. එතකොට ඔයා දන්නවා මේ ව්‍යාපාර සංඛ්‍යානේ 13 12 13 කියන අවුරුදු දෙකේදී ඔයාට පාඩම් 11ක් උගන්වනවා. මේ පාඩම් 11 උගන්වද්දී මේ පාඩම් 11 MCQ වලට බර තැබීමක් තියෙනවා. සාමාන්‍යයෙන් මම මේක ලියලා තියෙනවා මෙතන. මේකේ ෂෙයා කරලා තියෙනවා. එතකොට ඔයාට විභාගෙදී ලෑස්ති වෙනවා නම් හැමදාම පළවෙනි පාඩම් බල ඉන්න ඔයා. පළවෙනි පාඩම් බල ඉන්න ඔයා දැනගන්න ඕනේ පළවෙනි පාඩමෙන් ඉන්නේ එක MCQ එකයි. පළවෙනි MCQ එක විතරයි. සමහර වෙලාවට පළවෙනි MCQ එකෙත් පළවෙනි පාඩමට එහා ගිය ලොකු තියරි අහන්න පුළුවන්. ඊට පස්සේ දෙවෙනි පාඩම දත් ඉදිරිපත් කිරීමෙන් MCQ 4ක් එනවා. සාරාංශ මිනුම්, කේන්ද්‍රික ප්‍රවණතාවය, මාතේ මධ්‍යස්ථයේ මධ්‍යන්නේ, අපකිරණය, ඊට පස්සේ කුටිකතාවය, වක්‍රීමතාවයෙන් MCQ 7ක් එනවා. සහසම්බන්ධතාව සහ ප්‍රතිපායනෙන් MCQ 3යි. සම්භාවිතාවෙන් 4යි. සම්භාවිතාව ව්‍යාප්තිය වලින් 5යි. නියැදීමෙන් 14යි. නියැදීම පාඩමෙන් MCQ 14ක් එනවා. කාල ශ්‍රේණි 4යි. මේ මගේ ටයිපින් මිස්ටේක් එකක් සෝරි. දර්ශකාංක 3යි. තත්ත්ව පාලනය 4යි. මෙහෙම තමයි MCQ 50 ඇදලා තියෙන්නේ. එතකොට ඔයාලට බැලුව බැලමට පේනවා සාපේක්ෂව වැඩි බරක් තියෙන්නේ. සාපේක්ෂව වැඩි ප්‍රශ්න ප්‍රමාණය නැත්නම් අපි සිලබස් එකෙන් ගොඩාක් පේපර් එකට කවර් වෙන්නේ මේ නියැදීම පාඩම. මේ නියැදීම පාඩම ආයි අනුපාඩම් තුනක් තියෙනවා. නියදුම් ක්‍රම, නියදුම් ව්‍යාප්ති, ඊට පස්සේ නිමානය සහ කල්පිත පරීක්ෂාව කියලා. එතකොට මේ පාඩම් වලින් කොහොම හරි නියැදීම කියන සම්පූර්ණ පාඩමෙන් ලකුණු 14ක් එනවා. ලකුණු 14යි කියන ළමයි MCQ 14 නිසා ලකුණු 28ක් එනවා. 28යි දෙකට බෙදෙනවා. අපි කියන්නේ දැන්ට කියමු 28ක්. මෙහෙම තමයි ෆස්ට් පේපර් එක හැදිලා තියෙන්නේ. සෙකන්ඩ් පේපර් එක ගත්තොත් ඔයාගේ පළවෙනි ප්‍රශ්නේ පළවෙනි පාඩම සහ දෙවෙනි පාඩම කියන දෙකෙන්ම දෙවෙනි පේපරේ සාරාංශ මිනුම්, තුන්වෙනි ප්‍රශ්නේ කොටස් 2යි දර්ශකාංක කාල ශ්‍රේණි, හතරවෙනි ප්‍රශ්නේ සහසම්බන්ධතාවය තත්ත්ව පාලනය, පස්වෙනි ප්‍රශ්නේ සම්භාවිතාව, හයවෙනි ප්‍රශ්නේ සම්භාවිතාව ව්‍යාප්ති, 7 සහ 8 ප්‍රශ්න දෙකම නියැදීම පාඩමේ. එතකොට ඔයා මේකෙන් ප්‍රශ්න 5ක් තෝරගෙන ඒ පහට උත්තර ලියන්න ඕනේ. එතකොට ළමයි කවුරු හරි කෙනෙක් නියැදීම ගැන හිතුවොත්, ඔයා නියැදීමට ලෑස්ති වුණොත් ඔයාට මෙතන ලකුණු 20යි, මෙතන ලකුණු 20යි,
අර MCQ වල 28යි. එතකොට මෙතනත් එනවා 40ක් 22ක් 40ක් ලකුණු 68ක් 200න් 68ක් එහෙම නැත්නම් ලකුණු 100න් ලකුණු 34ක්ම නියැදීම පාඩමෙන් එන්නේ. එතකොට ඔයා නියැදීම අතාරිනවා නම් ඔයා ලෑස්ති වෙන්න ඕනේ මේ ලකුණු 34ම අතාරින්න. 100න් 34ම අතාරින්න. එතකොට කෙනෙක්ට විකල්පයක් කියන්න පුළුවන් නෑ. මම නියැදීම මේ ප්‍රශ්නේ කොහොමත් කරන්න ලෑස්ති නෑ. ඒත් ඔයාට MCQ වල ලකුණු 28 100ට කරනොත් නම් ලකුණු 14ක් නැති වෙනවා. ඔයාගේ පේපරේ ලකුණු 86න් එන්නේ. එතකොට ඊළඟට ඔන්න නියැදීම පාඩමේ වැදගත්කම. ඊළඟට තියෙන වැදගත්ම පාඩම සම්භාවිතාව සහ සම්භාවිතා ව්‍යාප්ති. සම්භාවිතාව සහ සම්භාවිතා ව්‍යාප්ති වලත් ලකුණු මෙතන 40යි මෙතන 40යි මෙතන 40යි අර MCQ වල 14යි ලකුණු 54ක් එනවා. එතකොට ළමයි ගොඩාක් ළමයි නියැදීම පාඩම අතාරිනවනේ. නියැදීම පාඩම අතාරිනවා නම් ඔයාලට තියෙන ඊළඟ විකල්පය මේ සම්භාවිතාව සහ සම්භාවිතා ව්‍යාප්ති කියන පාඩම කරන්න. මොකද ඔයාලට මතක නම් පේපර් එක විදන්නේ මෙන්න මෙහෙම කොටස් දෙකකට. අවම වශයෙන් මේ පැත්තෙන් ප්‍රශ්න දෙකයි මේ පැත්තෙන් ප්‍රශ්න දෙකයි. ඔයාට වෙනවා එක පැත්තකින් ප්‍රශ්න තුනක් තෝරගන්න. එතකොට ඔයාට පළවෙනි ප්‍රශ්නය, දෙවෙනි ප්‍රශ්නය, තුන්වෙනි ප්‍රශ්නය, හතරවෙනි ප්‍රශ්නය, 5, 6, 7, 8. නියැදීම අමාරුයි කියලා හිතෙනවා නම් නියැදීම අත්හරිනවා නම් ඔයාට සම්භාවිතා ව්‍යාප්ති කියන පාඩම අනිවාර්යයෙන්ම බලා ගන්න වෙනවා. දැන් ඔයාට නියැදීමත් කරන්න පුළුවන් නම් හොඳයි. මම නම් කියන්නේ සම්පූර්ණ පේපර් එකට ලෑස්තිලා යන්න. සම්පූර්ණ පේපර් එකට ලෑස්තිලා ගියොත් ඔයාට කොහෙන් නැවුවත් උත්තර දෙන්න පුළුවන්. එතකොට මම ඔයාට දීලා ඇති මේ ගොඩක් අයට මේ පළවෙනි පාඩම් වල තියරි නැති නිසා පළවෙනි පාඩමේ නෝට් එකක් ස්ලයිඩ් වලින් ඒක පළවෙනි පාඩමට බලා ගන්න. අනිත් පාඩම් කොහොමත් අපි ළඟ නෝට් තියෙනවා. එතකොට අද මම කතා කරන්නම් මෙන්න මේ නියැදීම කතා කරොත් සමහර අය අමාරු වැටෙන නිසා ගොඩක් ලේසියෙන් ලකුණු 54ක් ගන්න පුළුවන් පාඩම සම්භාවිතාව සහ සම්භාවිතා ව්‍යාප්ති කියන එක. එතකොට ළමයි පේපර් එක ගැන කතා කරා වුණා මම පේපර් එක හැදිලා තියෙන විදිය කිව්වා. එතකොට ඔන්න මම මේක තමයි 2019 පේපර් ස්ට්‍රක්චර් එක. ජාතික අධ්‍යාපන ආයතනයෙන් ස්ටැට් කරන ළමයින්ට තෝරගන්න කියලා දීලා තියෙන ඒ කියන්නේ මේ පේපර් එක තමයි මොඩල් පේපර් එක. ඔයගොල්ලෝ ප්‍රශ්න තෝරගන්න නම් මෙන්න මේ විදිහට තෝරගන්න කියලා උපදෙස් දීලා තියෙනවා. එතකොට මෙතන විස්තර කරලා තියෙනවා තියෙන කාලය. දැන් ළමයි කීප දෙනෙක් මියුට් ඉන්නවා. අන්මියුට් කරලා දෙනවා පුළුවන් නම් මියුට් කරන්න. හරි. එතකොට මේ පේපර් එක හැදිලා තියෙන්නේ ඔන්න ඔහොම. එතකොට ඔයා දැනගන්න ඕනේ ඔයා විභාගෙදී වැදගත්කම දෙන්න ඕනේ පාඩම් මොකද්ද? ඔයා මහන්සිලා කරන්න ඕනේ පාඩම් මොකද්ද? ඔයාට ගන්න ඕන රිසල්ට් එක මත ඔයාට A එකක් නම් ඕනේ, ඔයාට B එකක් නම් ඕනේ, ඔයාට C එකක් නම් ඕනේ, ඔයාට දැන් අන්තිම මොහොතේ පාස් වෙන්න නම් ඕනේ. ලේසියෙන්ම ලකුණු ගොඩක් රැස් කරගන්න පුළුවන් පාඩම් බලලා ඔයා ඒකට ප්‍රයොරිටි ලිස්ට් එකක් හදාගෙන ඒ පිළිවෙලට බලන්න. හැමදාම අපි අර ගන්නවා වගේ 12 පොත අරගෙන 12 පොතේ පළවෙනි පාඩම් බලලා හරියන්නේ නැහැ. ඒකින් ඉන්නේ එක MCQ එකයි. ඒ නිසා නියැදීම සම්භාවිතාව සහ සම්භාවිතා ව්‍යාප්ති කියන පාඩම් දෙකේ වැදගත්කම අඳුනගෙන ඒ ප්‍රශ්න දෙක එකතු කරොත් ළමයි අපිට ගත්ත හැකි ලකුණු 68යි ලකුණු 54යි මුළු 200න් පේපරෙන් ලකුණු 122ක්ම එනවා. ඔයා මේ ප්‍රශ්න දෙකම කරනවා නම්. ඒ නිසා අන්න එහෙම වැදගත් ප්‍රශ්න අඳුනගෙන ටාගට් එකක් තියාගෙන වැඩ කරන්න. විභාගයේ සමහර විට කල් යන්න පුළුවන්, සමහර විට කලින් එන්න පුළුවන්. ඔයාලා නොසිතන වෙලාවක දාන්න පුළුවන්. ඒව හිතන්න එපා. මේක වාසියක් ගන්න. කිසිම වෙජ් එකකට ගෙදර ඉඳන් නිදහසේ වැඩ කරන්න chance එකක් හම්බෙලා නැහැ. හැමදාම ඉස්කෝලේ යනවා. ඉස්කෝලේ ඉවරලා පන්ති යනවා. නුගේගොඩ නැත්තම් නුගේගොඩ නැත්තම් ඔයා රත්නපුරේ නම් රත්නපුරේ ක්ලාස් යනවා. එතකොට ඔයා මහන්සි වෙනවා. ගෙදර එද්දි රෑ 8-9 වෙනවා. ඔයාලා වගේ ඔහොම නිදහසක් හම්බෙලා නැහැ. දැන් කොවිඩ් පැන්ඩමික් එකත් එක්ක ඔළුව පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන පුළුවන්. හැබැයි නිදහසේ වැඩ ටික කරගන්න පුළුවන් ඔයාලට. අන්න එහෙම හැම එකෙම නරක දකින්න නැතුව හොඳට හිතලා තනිය නොදන්න දේවල් YouTube search කරන්න. මේ ඔයගොල්ලෝ ස්ටැට් වල දන්නේ නැත්නම් ස්ටැට් වල වීඩියෝස් ඕන තරම් YouTube තියෙනවා. YouTube search කරලා ඒවා හොයාගෙන මහන්සිලා වැඩ ටික කරන්න. මම අද ඔන්න මම පේපර් එක හැදිලා තියෙන විදිහ කිව්වා. මේ පේපර් එකෙන් තෝරාගත්ත ප්‍රශ්න කීපයක් කතා කරනවා. මම හිතුවා වගේ මම විනාඩි 10න් අර පේපර් එක හැදිච්ච විදිහ කියපු නිසා තෝරාගත්ත ප්‍රශ්න කීපයක් කතා කරනවා.
එතකොට ළමයි ඔන්න මම පේපර් එක කිව්වා මේ බලන්න. පළවෙනි ප්‍රශ්නේ හැදිලා තියෙන්නේ පළවෙනි පාඩමෙන්. මම පේපර් එක දුන්නා ක්ලබ් එකේ මෙම්බර් කෙනෙක්ට. එයා දායි ගෲප් එකට පේපර් ස්ලයිඩ් ඔක්කොම. එතකොට මේක තමයි පළවෙනි ප්‍රශ්නේ. ඊට පස්සේ ළමයි ඔන්න දෙවෙනි පාඩම. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති කේන්ද්‍රික ප්‍රවණතාව. එහෙම නැත්නම් සාරාංශ මිනුම් පාඩම තියෙනවා. ඊට පස්සේ සම්භාවිතාව පාඩම පටන් අරන් තියෙනවා. ඊට පස්සේ සම්භාවිතාව ව්‍යාප්ති වලින් MCQ ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ළමයි නියැදීම සාමාන්‍ය නියැදීම 26 ඉඳන් එන්නේ. නියැදීම MCQ ටික ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ නිමානය කල්පිත පරීක්ෂාව කියලා නියැදීමේ අනු කොටස් වලින් ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. නියැදීම ප්‍රශ්න 39න් ඉවර වෙනවා. සාමාන්‍ය 39 වෙනි ප්‍රශ්න විචලතාව විශේෂණය. ඔහොම තමයි පේපර් එකේ ඉන්නේ. ඊට කලින් ප්‍රශ්නේ කයි වර්ග 40 ඉඳන් පටන් ගන්නවා කාල ශ්‍රේණි. මම මේක දුන්න ස්ලයිඩ් වල. ඊට පස්සේ MCQ 4යි. ඊට පස්සේ තත්ත්ව පාලනය MCQ 4යි. දර්ශකාංක MCQ 3යි. ඔන්න ඔහොම තමයි පේපර් එක හැදලා තියෙන්නේ. හරි. අද මම ගොඩක් ලේසියෙන් කතා කරන්න පුළුවන්, ගොඩක් ඉක්මනට ඉගෙන ගන්න පුළුවන් සම්භාවිතාව සහ සම්භාවිතාව ව්‍යාප්ති කියන ලකුණු 54 ගන්න හැටි ඔයාලට කතා කරලා කියලා දෙනවා. ප්‍රශ්න තියෙනවා නම් අන්මියුට් කරලා ඇහුවත් කමක් නැහැ. එහෙම නැත්නම් chat box එකේ දැම්මත් කමක් නැහැ. අනිත් අය මොනවා හිතයිද එහෙම මොන හරි ප්‍රශ්නක් තියෙනවා නම් ඩිරෙක්ට් මෙසේජ් එකක් දැම්මත් කමක් නැහැ. මම අහන ප්‍රශ්න වලට උත්තර. හරි. එහෙනම් මෙහෙම තමයි පේපර් එක හැදලා තින්නේ. මම දැන් ඔයත් එක්ක පස්වෙනි ප්‍රශ්නේ, හයවෙනි ප්‍රශ්නේ සහ සම්භාවිතාවට අදාළ MCQ ටික කතා කරනවා. කෙටි ක්‍රම කියනවා මම මතක තියාගන්න. ඒ වගේම කෙටි ක්‍රම මතක තියාගන්න. හරි. එතකොට 16 වෙනි ඔන්න මම දැන් පාඩම් පටන් ගන්නවා සම්භාවිතාව ලකුණු 54ම ගන්න විදිය. මම කතාවක් කියන් යනවා. පුළුවන් දේවල් ටක් ගාලා නෝට් එකට දාගන්න. නෝට් එකට දාගෙන මේක අද දවසින් සම්භාවිතාව ව්‍යාප්ති ඉවර කරගන්න. එතකොට ආයි ඕනේ නැහැ විභාගයට යද්දි මහන්සි වෙන්න. හරි. එතකොට ළමයි 16 17 කියන සියවස් වල ලෝකේ සූදු ක්‍රීඩාවක් තිබ්බා. මේ සූදු ක්‍රීඩාවේදී මිනිස්සු ඔට්ටු අල්ලන්න ගත්තා. මිනිස්සු ඔට්ටු ඇල්ලුවට පස්සේ මිනිස්සු හෙව්වා තමන් ඔට්ටු ඇල්ලුවට පස්සේ දිනන්න තියෙන chance එක. ඒගොල්ලෝ ඒ දවස්වල ඒකට කිව්වේ වාසනාව කියලා. ඒගොල්ලෝ කිව්වා වාසනා ගුණය කියලා. මිනිස්සෙක් ඉන්නවා ජෝන් කියලා. ඒ ජෝන් කියන මිනිස්සයා හැමදාම ඔට්ටු ඇල්ලලාම දිනනවා. මේගොල්ලෝ කිව්වා ගොඩක් වාසනාවන්ත මිනිස්සෙක් නේද ජෝන්. ඊට පස්සේ හැමදාම ඔට්ටුවෙන් පරාද වෙන මිනිස්සෙක් ඉන්නවා. ඒ මිනිස්සයාට කිව්වා මෙයා ගොඩක් අවාසනාවන්ත මිනිස්සෙක්. ඉස්සර වාසනාව තමයි සූදු ක්‍රීඩාවේ ජයග්‍රහණය තීරණය කරනවා කියලා ඒගොල්ලෝ හිතාගෙන හිටියේ. හැබැයි 16 17 සියවස් වලදී ගණිතය ඇත්තරම සංඛ්‍යානය කියලා කියන්නේ ගණිතයෙන් විදීගෙන ආපු එක විෂයක්. ගණිතයේදී කියනවා නෑ මේක වාසනාව නෙමෙයි මේක හැකියාව කියලා. එතකොට ඒගොල්ලෝ කියනවා කාසියක් උඩ දැම්මහම සිරස වැටෙන්නේ ඒ දාන පුද්ගලයාගේ වාසනාවට නෙමෙයි. කාසියක් උඩ දැම්මහම අගේ වැටෙන්නේ ඒ දාන පුද්ගලයාගේ වාසනාවට නෙමෙයි. ඒකට ඒගොල්ලෝ නමක් කිව්වා ඒක තමයි සම්භාවිතාව. එතකොට මේ සම්භාවිතාව කියන එක ආවේ මෙන්න මෙහෙම. ඒගොල්ලෝ කිව්වා වාසනාව කියන්න එපා. පුද්ගලයෙක් ඔට්ටුවක් දැම්මහම ජයග්‍රහණය කිරීම කියන එක වාසනාව නෙමෙයි. ඒකට තියෙනවා හැකියාවක්. එතකොට අපි මෙන්න මෙහෙම ඒ සිද්ධි ගැන කිව්වා. මම මේක පොඩ්ඩක් කියන්නම් මෙන්න මෙහෙම. එතකොට එයාලා කිව්වා ඔට්ටුවක් කැල්ලුවාම අනිවාර්යෙන්ම දිනනවා අනිවාර්යෙන්ම පරදිනවා කියලා කතාවක් නැහැ. දිනන්නත් පුළුවන් පරදින්නත් පුළුවන්. ඒ නිසා මේ සම්භාවිතා සංකල්පය ගොඩ නැගුවා සිදුවීම් එක්ක. සිද්ධියක් එක්ක. එතකොට කිව්වා සිදුවීම්. එයාලා කිව්වා මේ ලෝකේ තියෙනවා සිදුවීම්. එතකොට සිදුවීම් ගැන අහද්දී එයා කිව්වා මෙන්න මෙහෙම. මේ ලෝකේ තියෙන සිද්ධි මට ආකාර දෙකකට අඳුන ගන්න පුළුවන්. ඒ තමයි ප්‍රධාන විදිහට නිශ්චිතයි අවිනිශ්චිතයි. එතකොට නිශ්චිත තත්ත්වය නිශ්චිතවම සිදු නොවන සහ නිශ්චිතවම කියන්න බැරි ඒවා. එයාලා උදාහරණයක් විදියට මෙන්න මෙහෙම පෙන්නුවා. දැන් යාළුවෙක් ඇවිල්ලා ඔයාගෙන් දුවගෙන ඇවිල්ලා අහනවා මේ මචං මේ හෙට ඉර පායයිද?
එතකොට හෙට ඉර පායයිද කියලා එයා ඇහුවොත් අපි යාට hina වෙනවා. අපි කියනවා මෝඩ ප්‍රශ්න අහන්න එපා. හෙට ඉර පායනවනේ. එතකොට අපි ඒවට කිව්වා අනිවාර්යෙන්ම වෙන ඒවා කියලා. අනිවාර්යෙන්ම වෙන ඒවා. තව කෙනෙක් ඇවිල්ලා අහනවා හෙට ඉර පායන්නේ නැති වෙයිද? අපි එයාටත් කියන්නේ මොකද්ද? මෝඩ කතා අහන්න එපා. හෙට ඉර පායනවා. එයා අහනවා හෙට බස්නාහිරින් ඉර පායයිද? මම කියනවා බස්නාහිරින් ඉර පායන්නවා කියන එක නම් කොහොමත් වෙන්නේ නැහැ. ඉර පායනවා කියන එක අනිවාර්යෙන් වෙනවා. බස්නාහිරින් ඉර පායනවා කියන එක අනිවාර්යෙන්ම වෙන්නේ නැහැ. එයා ඊළඟට ඇහුවා අපේ පැත්තට වැසි ලැබෙයිද? මම එයාට කිව්වා ඒක නම් හරියට කියන්න බෑ. හරියට කියන්න බෑ. එතකොට එයාලා අඳුනගත්ත නිශ්චිත සිද්ධි. නිශ්චිත සිද්ධි. නිශ්චිත සිද්ධි. ළමයි නිශ්චිතයි කියලා කියන්නේ හරියටම දන්නවා. එතකොට නිශ්චිත සිද්ධි නිශ්චිතවම සිදු වන නිශ්චිතවම සිදු නොවන කියලා කිව්වා. එතකොට මේ නිශ්චිත සිද්ධි වලට ලස්සන නමක් කිව්වා. ඒගොල්ලෝ නිශ්චිත සිද්ධි වලට නමක් කිව්වා මේවා අනිවාර්යෙන්ම වෙනවා ඒකාන්තයෙන්ම වෙනවා ඒකාන්ත සිද්ධි. ඒකාන්ත සිද්ධි. ඒකාන්තෙන් අර කියන්නේ බුදුහාමුදුරුවෝ කිව්වම ඒකාන්තෙන් බුදු වෙනවා. අනිවාර්යෙන් බුදු වෙනවා. ඒක කාටවත් නවත්තන්න බෑ. ඉර පායන එක ඒකාන්ත සිද්ධියක්. උපදින කෙනා ගැහැණියක හෝ පිරිමේක වීම ඒකාන්ත සිද්ධියක්. මේ ලෝකයේ කිදිනක හෝ විනාශ වීම ඒකාන්ත සිද්ධියක්. ඒ නිසා නිශ්චිතවම වෙන ඒවට නමක් කිව්වා ඒකාන්තයි. ඊට පස්සේ ළමයි නිශ්චිතවම සිදු නොවන ඒවට නමක් කිව්වා මම ඒක ලියන්නම් අபிශූන්‍යයි. අபிශූන්‍යයි. අபிශූන්‍යයි කියන්නේ වෙන්නෙම නැහැ. වෙන්නෙම නැහැ. පුද්ගලයෙක් සදාකාලිකව ජීවත් වීම වෙන්නෙම නැහැ. ඊට පස්සේ තව උදාහරණයක් කිව්වොත් බටහිරින් නිරපෑයීම වෙන්නෙම නැහැ. ඒකාන්තයි අபிශූන්‍යයි කියන සිද්ධි දෙකට අමතරව වැසි වැසෙයිද? වැසි වසීද? කොවිඩ් රෝගයෙන් මගේ ජීවිතය අහිමි වෙයිද? ABC සමාගම ලාභ ලබයිද? මේ වගේ තව සිද්ධි જાතියක් තියෙනවා. ඒවට තමයි ඔය ඔට්ටු අල්ලන්න ගත්තේ ඒගොල්ලෝ. නිශ්චිතව මේවට ඔට්ටු අල්ලන්නෙත් නැහැ. නිශ්චිතවම සිදු වනේවට ඔට්ටු ඇල්ලුවෙත් නැහැ ඒ කාලේ. නිශ්චිතවම සිදු නොවනේවට ඔට්ටු අල්ලන්නෙත් නැහැ. ඒක අනිවාර්යෙන් වෙනවනේ. ඒගොල්ලෝ ඔට්ටු අල්ලලා වාසනා ගුණය කියලා නම් කරේ මෙන්න මේ අවිනිශ්චිත සිද්ධිවලට. අවිනිශ්චිත සිද්ධිවලට. අවිනිශ්චිත සිද්ධිවලට. එහෙනම් අදින් පස්සේ ඔයා දන්නවා දැන් විභාගෙදි මේක ඇහුවොත් ඒකාන්ත සිද්ධියක් කියන්නේ මොකද්ද? අபிශූන්‍ය සිද්ධියක් කියන්නේ මොකද්ද? අවිනිශ්චිත සිද්ධියක් කියන්නේ මොකද්ද කියලා දෙන්න දින හරිය ලේසි උත්තරයක්. නිශ්චිතවම සිදු වන සිද්ධිය ඒකාන්තයි. නිශ්චිතවම සිදු නොවන සිද්ධිය අபிශූන්‍යයි. වෙනවද නැද්ද කියලා නිශ්චිතවම කියන්න බැරි ඒවා අවිනිශ්චිතයි. එතකොට ඔයාලා දන්නවා සංඛ්‍යානය කියලා කියන්නේ ප්‍රමාණාත්මක විචල්යන් පමණක් අධ්‍යයනය කරනවා. එතකොට සංඛ්‍යානෙන් කියන්න ගත්තා මෙන්න මෙහෙම දෙයක්. අපිට ඕව වැඩක් නැහැ. අපිට සිද්ධි ගැන වැඩක් නැහැ. අපිට සිද්ධිය අදාළ නැහැ. අපිට ඉලක්කමක් කියන්නේ. ප්‍රමාණාත්මක විචල්යන් තමයි අධ්‍යයනය කරන්නේ. ඒ නිසා සිද්ධිවලට ඉලක්කම් කියන්න ගත්තා. සිද්ධියට ඉලක්කමක්. සිද්ධියට ඉලක්කමක් කියන එකට ලස්සන නමක් කිව්වා ඒගොල්ලෝ සම්භාවිතාව. සම්භාවිතාව. එතකොට ඒගොල්ලෝ කිව්වා නිශ්චිතවම සිදු නොවන බිඳුවයි නිශ්චිතවම සිදුවන එකයි අවිනිශ්චිත ඒවා බිඳුවත් එකත් අතර අගයක් ගන්නවා. සම්භාවිතාව කියන්නේ මොකද්ද? සම්භාවිතාව කියන්නේ මොකද්ද? කිසියම් සිද්ධියක් සිදුවීමේ හැකියාව ප්‍රමාණාත්මකව දක්වන ශිල්ප ක්‍රමය. සිද්ධියක් සිදුවීමට ඉලක්කමක් දෙන්නේ සම්භාවිතාවෙන්. වෙන්නේ නැත්නම් බිඳුවයි අනිවාර්යෙන් වෙනවා නම් එකයි වෙනවද නැද්ද කියලා හරියට කියන්න බැරි නම් බිඳුවත් එකත් අතර අගයක් ගන්නවා. ඔන්න ඕකට තමයි සම්භාවිතාව ආවේ. අවිනිශ්චිතතාවය මනින්නේ සම්භාවිතාවෙන්. සම්භාවිතාව පාවිච්චි වෙන තැන් ඕන තරම් තියෙනවා. පුද්ගලයෙක්ගේ අපි කොවිඩ් රෝගියෙක් ගත්තොත් අපි ડોක්ටර්ගෙන් අහන්නේ මොකද්ද? ડોක්ටර් මෙයා ජීවත් වෙන chance එකක් තියෙනවද? ඔව් 90ක chance එකක් තියෙනවා. ABC සමාගමේ කොටසක මිල ඉහළ යන්න තියෙන chance එක කීයද? 85යි. අද වැසි වසීද? ඔව් අද 90ක chance එකක් තියෙනවා වැසි ලැබෙන්න. එතකොට අපි දන්නේ නැති වුණාට ප්‍රායෝගික ජීවිතේ අපි ජීවත් වෙන්නේ අවිනිශ්චිතතාවයත් එක්ක.
මේ අවිනිශ්චිතතාවය මිනුම් කරන්න ඕනේ. මිනුම් කරන්න උදව් කරන්නේ සංඛ්‍යානේ. මිනුම් කරන්න උදව් කරන්නේ සංඛ්‍යානේ. ඔන්න ළමයි ඒ සංඛ්‍යානයට ලස්සන නමක්ව සංඛ්‍යානයේ මේ ඉලක්කමට සම්භාවිතාව කියලා. දැන් මිනිසුන්ට එන්න සතුටුයි. මිනිසුන් දැන් අහනවා ඔට්ටුව දාන්න යද්දී අර ඔට්ටුව වලන පුද්ගලයා දිහා බලලා මම මෙයාව දාලා ඔට්ටුව වලුවොත් කොච්චර chance එකක් තියෙද මට දිනන්න 90ක chance එකක් තියෙයි. හැබැයි එයා වැඩි මුදලක් ගන්නවා. අපි කියනවා කමන්නේ 90ක chance එකක් තියෙනවනේ එයා දිනන්න. අපි ඔට්ටුව වලමු එයාත් එක්ක. මම මේ පුද්ගලයා දම මේ බ්‍රෝකර්ව දාලා ඔට්ටුව වලුවොත් කොහොම වෙයිද? එයා නම් 10%ක chance එකක් තියෙන. හැබැයි එයා ගන්න ගොඩාක් සුළු මුදලක්. අපි කිව්වා සුළු මුදලක් ගත්තට වැඩක් නැහැ. දිනන්න 10% නම් chance එක තියෙන. මම එයාත් එක්ක ඔට්ටු දාන්නේ නැහැ. එයාගෙන් උදව් ගන්නෙ නැහැ. එතකොට දැන් මිනිස්සුන්ට එන සතුටුයි මිනිස්සු සම්භාවිතාව කියලා සිද්ධාන්තයක් දන්නවා මේක හැමතැනම පාවිච්චි කරන්න ගත්තා. එතකොට අනිවාර්යයෙන්ම වෙන්නේ නැති ඒවා බිඳුවයි අනිවාර්යයෙන්ම වෙන ඒවා එකයි. දැන් මේ සම්භාවිතාව සංකල්පයේ ගොඩනගපු පුද්ගලයාට ළඟට මිනිස්සු යනවා. ගිහිල්ලා අහනවා මෙහෙම. මේ ලෝකයේ විනාශ වෙන්න තියෙන සම්භාවිතාව කීයද? අර එයා ලස්සනට කියනවා එකයි. මම සදාකාලිකව ජීවත් වෙන්න තියෙන සම්භාවිතාව කීයද? බිඳුවයි. එකපාරට මිනිස්සෙක් අහනවා අද වැසි ලැබෙන්න තියෙන සම්භාවිතාව කීයද? එයා කියනවා අන්න ප්‍රශ්නයක්. අවිනිශ්චිත සිද්ධි වලදී ඔය ප්‍රශ්නේ එනවා. නිශ්චිතවම සිදුවන ඒකාන්ත සිද්ධි වලට එකයි කියලා කිව්වට නිශ්චිතවම සිදු නොවන සිද්ධි අභිශූන්‍ය සිද්ධි වලට බිඳුවයි කියලා කිව්වට අවිනිශ්චිත සිද්ධි වලගේ බිඳුවත් එකත් අතරක් ගන්නවා. ඒක සිද්ධියෙන් සිද්ධියට වෙනස් වෙනවා. සිද්ධියෙන් සිද්ධියට වෙනස් වෙනවා. සරල උදාහරණයක් ළමයි වැසි ලැබීම කියන සිද්ධිය ගත්තත් අනුරාධපුරයට වැසි ලැබීම කියන එක 120ක් වගේ. බදුල්ලට වැසි ලැබීම කියන එක 90ක් වගේ. එතකොට සම්භාවිතාව මේ බිඳුව එක කියන අගය පරාසය තුළ පුළුල්ව විහිදෙනවා. වෙන්න තියෙන chance එක, වෙන්න තියෙන හැකියාව, වීමේ භව්‍යතාවය අඩු නම් එයා බිඳුවට ආසන්න වෙනවා. වීමේ භව්‍යතාවය වැඩි නම් එයා එකට ආසන්න වෙනවා. ඒ නිසා දැන් සම්භාවිතා සංකල්පයට ප්‍රශ්න දෙයක් තියෙනවා පොඩ්ඩක් ඉන්න. රෙකෝඩ් කරනවා. හරි මම කියන්නම්. හරි. එතකොට බිඳුවත් එකත් අතර අගයක් ගන්නවා කියලා දැන් කියනවා. දැන් බිඳුවත් එකත් අතර අගයක් ගන්නවා කියලා කියනවා. මිනිස්සු ඇවිල්ලා අවිනිශ්චිත සිද්ධිවල සම්භාවිතාව අහද්දී මේ මිනිස්සයාට දෙන්න උත්තර නැති වෙනවා. මේ මිනිස්සයාට දෙන්න උත්තර නැති වෙනවා. මලමයි මම ඔයාලට මේ රිවිෂන් එකෙන් පස්සේ කරන රිවිෂන් එකක් වගේ වේගින් කරන්නේ. දැන් ඔයාලා සිලබස් කවර් කරලා ඇති නිසා වේගින් කරන්නේ. ඔන්න අවිනිශ්චිතතාවයට ඉලක්කමක් කියන්න කිව්වම මෙයා කියනවා මට එහෙම කියන්න බෑ. එක එක සිද්ධි වලට එන්නේ එක එක ඉලක්කම්. ඒ නිසා එයා එයාගේ බැරැද්දෙන් බේරෙන්න මෙන්න මෙහෙම තියරි එකක් ඉදිරිපත් කරනවා. අපි ඒකට කියමු සම්භාවිතා ප්‍රවේශයන් කියලා. නැත්නම් පිවිසුම් කියලා. ඒ කියන්නේ මොකද්ද? සම්භාවිතා ප්‍රවේශ හතරක් තියෙනවා. මෙයා ගොඩනගපු එක සම්භාවිතා ප්‍රවේශයක් බිඳ වැටෙද්දී අනෙක් සම්භාවිතා ප්‍රවේශය ගොඩනගා ගන්න ගත්තා. මෙයාගේ දෙවෙනි ප්‍රවේශයේ බිඳ වැටෙද්දී මෙයා තුන්වෙනි ප්‍රවේශය ගොඩනගා ගන්න ගත්තා. ඊට පස්සේ හතරවෙනි ප්‍රවේශයෙන් මේවට අදාළ සීමා නියම කළා. ඕක තමයි ළමයි සම්භාවිතා ප්‍රවේශයන්ගේ කතාව. මම මේ ප්‍රවේශයන් හතරට අක් ගාලා කියන්නම්. පළවෙනි ප්‍රවේශය තමයි පෞරාණික පිවිසුම. එහෙම නැත්නම් ඒකට කියනවා සම්භාව්‍ය පිවිසුම. එහෙම නැත්නම් ඒකට කියනවා ආචීර්ණ කල්පිත පිවිසුම. මේ තුනෙන් ඕන එකක් කියන්න පුළුවන්. ඉන්ටර්නෙට් එකෙන් බලනවා නම් බලන්න ක්ලාසිකල් ඇප්‍රෝච් කියලා ගහලා. ගොඩාක් උදාහරණ YouTube වල පිටරට ලංකාවේ නෑ පිටරට හොඳ උදාහරණ නම් පෙන්නනවා. සම්භාව්‍ය පිවිසුම. එහෙම නැත්නම් පෞරාණික පිවිසුම. එහෙම නැත්නම් ආචීර්ණ කල්පිත පිවිසුම. ළමයි දෙවෙනි එක තමයි සාපේක්ෂ සංඛ්‍යාත පිවිසුම. සාපේක්ෂ සංඛ්‍යාත පිවිසුම. මේකට ළමයි තව නමක් කියනවා පර්යේෂණාත්මක පිවිසුම. එතකොට ඔයාලට මේක ඉන්ටර්නෙට් එකේ බලන්න ඕන relative frequency approach කියලා ගහන්න. සාපේක්ෂ සංඛ්‍යාත පිවිසුම. තුන්වෙනි එක පුද්ගල බද්ධ පිවිසුම. නැත්නම් මේකට නමක් කියනවා පුද්ගල නිශ්චිත පිවිසුම. එහෙම නැත්නම් මේකට තව නමක් කියනවා විෂයානුබද්ධ පිවිසුම. subjective approach. අන්තිම එක ගණිතමය පිවිසුම. ගණිතමය පිවිසුම ගැන නම් ලොකු කතාවක් නෑ අපිට. සම්භාව්‍ය පිවිසුම. සම්භාව්‍ය පිවිසුම මතක තියාගන්න.
ගෙදර ඉන්න ආච්චි අම්මත් දන්න සම්භාවිතාවය. ආච්චි අම්මගෙන් ගිහින් අහන්න ආච්චි මං කාසියක් උඩ දැම්මොත් වැටෙන්න තියෙන chance එක කියලා. ආච්චි කියනවා පුතා දෙකින් එකයි. තාම සම්භාව්‍ය පිවිසුමේ විකාශනයක් විදිහට තමයි ක්‍රිකට් මැච් එකක් පටන් ගද්දි කාසියක් උඩ දාලා පටන් ගන්න. ඉස්සරින්ම විශ්වාසයක්. නැත්තම් ඊට වඩා කොච්චර දියුණු ක්‍රම තියෙනවද සම්භාවිතාව හොයාගන්න. එතකොට ඔන්න සම්භාව්‍ය පිවිසුම කියන්නේ අන්න ඒක. සම්භාව්‍ය පිවිසුම කිව්වා මෙන්න මෙහෙම දෙයක්. සිද්ධියක සම්භාවිතාව නේද ඕනේ. එතකොට කිව්වා ඔව්. සිද්ධියේ සම්භාවිතාව මෙන්න මෙහෙම ගන්න. මුළු සිද්ධි ගාන තියෙන්නේ. ඔව්. මුළු සිද්ධි ගාන යට බලාපොරොත්තු වන සිද්ධි ගාන උඩ. අර යකෝ තේරුන්නේ නැහැ. එයා කිව්වා මේ ලෝකේ පුමිතිරි බව ස්ත්‍රී පුරුෂ බව අනුව කට්ටිය කීයද? දෙකයි. පුරුෂයෙක් වීම සම්භාවිතාවය හොත් පුරුෂයෝ කියන්නේ එක જાතියක් දෙකෙන් එකයි. දෙකෙන් එකයි. සතියේ දවස් කීයද? 7යි. සඳුදා කියන්නේ එකෙන් එක දවසක්. සඳුදා වීමේ සම්භාවිතාවය 7න් එකයි. අවුරුද්දට මාස කීයද? අවුරුද්දට මාස 12යි. අවුරුද්දට මාස 12යි. ජනවාරි වීම 12න් එකයි. ධාතු කැටයක පැති කීයද? පැති ඔක්කොම 6යි. බලාපොරොත්තු වෙන්නේ 1යි 6න් එකයි. එයා කිව්වා සම්භාව්‍ය ප්‍රවේශයේදී මුළු සිද්ධි ගණන යට පක්ෂපාත ප්‍රතිඵල ගණන උඩ මුළු සිද්ධි ගණන යට ඔබගේ බලාපොරොත්තු වන සිද්ධි ගාන උඩ. එතකොට මිනිස්සු කිව්වා මේක මෙහෙම. එහෙන වැරදීනේ ඔක. එතකොට ඇහුවා ඇයි? දැන් වැසි ලැබීම සිද්ධි දෙකයි. වැසි ලැබීම නොලැබීම කියන්නේ සිද්ධි දෙකයි. ඒකෙන් එක සිද්ධියක් වැසි ලැබීම. ඒ නිසා වැසි ලැබීම දෙකෙන් එකයි කියන්න පුළුවන්ද? බෑ නේද? බෑනේ. තව උදාහරණයක්. මම විභාගයේ සමත් වීම. මට වෙන්න පුළුවන් විභාගේ පාස් වෙන එක ෆේල් වෙන එක. සහ අපි හිතමු පාස් වෙන එක ෆේල් වෙන එක. දෙකයි. මම මෙලෝ වැඩක් කරන්නේ නැහැ. පාස් වෙන 50ක chance එකක් තියෙනවද? වැරදි නේද? මැච් එකක් දිනන්න පුළුවන්, පරදින්න පුළුවන්, එහෙම නැත්නම් ඩ්‍රෝ වෙන්න පුළුවන්. සිද්ධි 3යි 3න් එකයිද? නෑ. දක්ෂ කණ්ඩායම ගෙහුවොත් 3න් එකට වඩා වැඩි. වැරදි නේද? එයා පිළිගත්තා එයාගේ පළවෙනි ප්‍රවේශය බිඳ වැටෙනවා කියලා. හැබැයි මේ ප්‍රවේශය පවත්වා ගන්න මෙන්න මේ උපකල්පනයක් දැම්මා. සමභාව්‍ය සිද්ධි කියලා කියන්නේ මුළු ප්‍රතිඵල ගන්න යට බලාපොරොත්තු වෙන ප්‍රතිඵල ගන්න උඩ තමයි මේක පාවිච්චි කරන්න පුළුවන් සිද්ධි සමභාව්‍ය නම් විතරයි. සමභාව්‍ය නම් විතරයි. සමභාව්‍ය කියන්නේ මොකද්ද? සිදුවීමට සමාන භව්‍යතාවයක්. සමාන හැකියාවක් තියෙනවා නම් විතරයි. ඒ කියන්නේ ස්ත්‍රී වීම පුරුෂ වීම සමාන නිසා අර එක සම්පූර්ණ සිද්ධි වීම එක දෙන්නෙක් බෙදා ගන්නවා දෙකෙන් එකයි. සතියක දවසක් වීම සමභව්‍යයි. සතියේ දවස් සඳුදා වීම අඟහරුවාදා වීම බදාදා වීම බ්‍රහස්පතින්දා වීම සිකුරාදා වීම සෙනසුරාදා වීම ඉරිදා වීම හැමෝටම දෙන සමාන chance එකක් පැය 24 ගානේ තියෙන්නේ 7යි 7න් එකයි සාධාරණයි. මාසත් එහෙමයි. ධාතු කැටයක පැති 6යි. 1 ලැබෙන්න 2 ලැබෙන්න 3 ලැබෙන්න 4 ලැබෙන්න 5 ලැබෙන්න 6 ලැබෙන්න chance තියෙන්නේ සමාන හැකියාවක්. සමාන හැකියාවක් තියෙන්නේ. ඒ නිසා අර 1 6 දෙනෙක් බෙදා ගන්නවා 6න් එකයි. එතකොට මිනිස්සු කියන ගත්තා සම්භාව්‍ය පිවිසුමක් ඕනෙත් නෑනේ. ඇයි ඒ? මුළු ගාන යටට දාලා බලාපොරොත්තු ගාන උඩට දාන්න. එතකොට ඇත්තම කතාව සම්භාව්‍ය ප්‍රවේශයේදී උපකල්පනය නැත්තම් මේ ප්‍රවේශයෙන් ගණන් හදන්න බෑ. එහෙනම් මම සමභාව්‍ය පිවිසුමේ සමභාව්‍ය ප්‍රවේශයේ කියන නිර්වචනය හොඳට අහගන්න. සමභාව්‍ය සිද්ධි n ගණනක අප බලාපොරොත්තු වන x ප්‍රතිඵලය ලැබීම x බෙදීම n. හරි ලේසි. සමභාව්‍ය සිද්ධි n ගණනක අප බලාපොරොත්තු වන ප්‍රතිඵලය x නම් මුළු ගණනින් බෙදන්න එනවා. එතකොට ළමයි මේ සංකල්පය මේ ප්‍රවේශය බිඳ වැටෙනවා සිද්ධි සමභාව්‍ය වීම අනිවාර්ය වේ කියන උපකල්පනය නිසා. සම්භාව්‍ය ප්‍රවේශය යොදා ගන්න පුළුවන් සිද්ධි සමභාව්‍ය නම් විතරයි. සමාන භව්‍යතාවයන් නම් විතරයි. සමාන හැකියාවක් නම් විතරයි. කොවිඩ් රෝගියෙක් හොඳටම අමාරුලා පණ අදිනවා. ජීවත් වීම දෙකෙන් එකයි මිය යාම දෙකෙන් එකයි කිව්වොත් ඒ වෛද්‍යවරයාට කවුරු හරි කන පුපුරන්න ගන්නවා. ඇයි ඒ? ජීවත් වීම දෙකෙන් එකයි මිය යාම දෙකෙන් එකයි නෙමෙයි ජීවත් වීම 10%යි මිය යාම 90%යි. සම්භාව්‍ය ප්‍රවේශිත සිද්ධි දෙකයි එක මේ
බලාපොරොත්තු වෙන ජීවත් වීම එක බෙදීම දෙක කියන්න බෑ මේකෙදි. ඒ නිසා ඔහු ජීවත් වෙන්න සහ මියෙන්න සමාන හැකියාවක් තියෙනවා නම් ඔන්න දෙකින් එකයි කියන්න පුළුවන්. එහෙනම් මේ ප්‍රවේශය මිනිස්සු අත්හරිනවා බිඳ වැටෙනවා සිද්ධි සිද්ධි ළමයි පොඩ්ඩක් මියුට් කරගන්නවා ළගේ පෙලක් වෙලාට අන්මියුට් වෙනවා. සිද්ධි සමභාව්‍ය වීම අනිවාර්ය වේ. සිද්ධි සමභාව්‍ය වීම අනිවාර්ය වේ. අනිවාර්යෙන්ම සමභාව්‍ය විය යුතුමයි. එතකොට මේ ප්‍රවේශය බිඳ වැටෙනවා. සමභාව්‍ය නොවන විට සම්භාවිතාව සෙවිය නොහැක. සම්භාව්‍ය නොවන විට සම්භාවිතාව සෙවිය නොහැක. දෙවෙනි මේකේ වැරද්ද. දුර්ලභ සිද්ධිවල සම්භාවිතාව ප්‍රකාශ කරන්නේ. දුර්ලභ සිද්ධිවල සම්භාවිතාව ප්‍රකාශ කරන්නේ නැහැ කියන්නේ ළමයි. කාසියක දෙකෙන් එකයි කිව්වට ධාරය ගැන කතා කරන්නේ නැහැ. ධාරය ගැන කතා කරන්නේ නැහැ. ඒ නිසා ඊළඟට එනවා සාපේක්ෂ සංඛ්‍යාත පිවිසුම. සාපේක්ෂ සංඛ්‍යාත පිවිසුම කියලා කියන්නේ පරීක්ෂණයක් කරලා බලනවා. පරීක්ෂණයක් කරලා බලනවා. මට විනාඩියක් දෙන්න. හරි ළමයි. එතකොට සාපේක්ෂ සංඛ්‍යාත පිවිසුමේදී කිව්වා මෙන්න මෙහෙම දෙයක්. සමභාව්‍ය වෙන්න ඕනේ කියන උපකල්පනයයි දුර්ලභ සිද්ධිවල සම්භාවිතාව කියන උපකල්පන දෙක නිසානේ මේ ප්‍රශ්නේ. මිනිස්සෙක් ඉන්නවා. එයා අහනවා ඉලක්කයට වෙඩි තැබීමේ සම්භාවිතාව කීයද මගේ? එයා අහනවා දුවලා ඇවිල්ලා මේ ඉලක්කයට වෙඩි තැබීමේ සම්භාවිතාව කීයද? සමභාව්‍ය පිවිසුම දන්න කෙනා, සම්භාව්‍ය පිවිසුම දන්න කෙනා ටක් ගාලා මතක් කරනවා ඉලක්කයට වෙඩි වදී, ඉලක්කයට වෙඩි නොවදී. සිටි දෙකයි දෙකෙන් එකයි. අර මනුස්සයා කියනවා බොරු කියන්න එපා. මට ඇස් පේන්නේ නෑනේ. එතකොට ලැබෙන්න දෙකෙන් එකයි, වදින්න දෙකෙන් එකයි, නොවදින්න දෙකෙන් එකයි කියන එක මට පිළිගන්න බෑ. එතකොට අපි කියනවා ඒක ඇත්ත මේ ප්‍රවේශය පාවිච්චි කරන්න බෑ. අපි පරීක්ෂණයක් කරමු. මම ළමයි මේකටම නමක් කිව්වා පර්යේෂණාත්මක පිවිසුම කියලා. අපි කියනවා නිමල්. එයාගේ නම නිමල්. නිමල් මෙහෙන්න. නිමල් එනවා. නිමල් ආවට පස්සේ නිමල්ගෙන් අහනවා මෙහෙම. නිමල්ට ඕනි ඉලක්කයට වෙඩි තැබීමේ සම්භාවිතාව නේද නිමල්ගේ? නිමල් කියනවා ඔව්. මං නිමල්ට කියනවා නිමල් මං ඔයාලට ඒක අද හවස්සේදී හොයලා කියන්නම්. නිමල්ට කියනවා නිමල් මෙතනින් හිට ගන්න. ඔන්න නිමල් හිට ගන්නවා. නිමල් හෙල්ලෙන්න එපා. නිමල් එකම විදිහට ඉන්න. නිමල්ට මීටර 100ක දුරකින් මම ඉලක්කය ස්ථානගත කරනවා. මෙන්න නිමල්ට දුන්නක් දෙනවා නිමල්. නිමල් එකකින් ඊතලයක් දෙනවා. ඒ ඊතලෙන් විදින්න. නිමල් විදිද්දී නිමල් කියනවා මට මහන්සි. මම කියනවා නිමල් කරන්න දෙයක් නැහැ. ඔයාට සම්භාවිතාව කියන්න ඕනේ මම. කරුණාකරලා තියන්න. අනේ මම හෙට එන්නම්. බෑ නිමල්. මම කියනකන් තියන්න. අනේ මං එහෙනම් මෙතන ඉඳ ගන්නද? නෑ නිමල්. මම කියන විදියට තියන්න. නිමල්ට නීති ගොඩක් දැම්මා. ඒ නීති තමයි ඔයාට සම්භාවිතාව ඕනනම් හෙල්ලෙන්න බෑ. එකම විදියට ඉන්න ඕනේ. නැත්තම් විකෘති වෙනවා. එහෙනම් සර්ව සමතත්ව වෙන්න ඕනේ. සර්ව සමතත්ව වෙන්න ඕනේ. මීටර 100ක දුරම තමයි. ඒ වගේම එයාට ඇති කියනකන් නෙමෙයි අපි නවත්තන්න කියනකන් එයා කරන්න ඕනේ. අපි නිගමනයට එන්නේ දැන් ඇති දැන් නිමල්ගේ ඇත්ත උත්තරය ආවා කියලා. ඒ නිසා ළමයි පුනරාවර්තව කරන්න ඕනේ. පුනරාවර්තව කරන්න ඕනේ. ඒ වගේම නිමල්ට කියන්නේ පටන් ගද්දි කීයෙන්ද නවත්තන්නේ කියලා අපි කියනකම් කරන්න ඕනේ. අනන්ත වාර ගණනක් කරන්න ඕනේ. දැන් නිමල් ඉලක්කයට වෙඩි තියන් යනවා. මම කියන විදිහට හෙල්ලෙන්නේ නැහැ. එකම විදිහට එකම තැන මම නවත්තන්න කියන එක වෙඩි තියාගෙන යනවා. නිමල්ගේ මම මෙහෙම ලියා ගන්නවා. ළමයි මම මේක සුළු වෙඩි තියද්දී 7 පාරක් වදිනවා. නිමල් කියනවා හරි ෂෝක් 1000ක් තියද්දී 600යි. නිමල් 10000ක් තියද්දී 6000යි. එතකොට අපි තව ගමු. නිමල් ලක්ෂයක් තියද්දී 60000ක් වගේ වදිනවා. 60000ක් වගේ වදිනවා. එතකොට නිමල්ට මං කියනවා නිමල් මේ වගේ සාපේක්ෂ සංඛ්‍යාතය ගන්න. සාපේක්ෂ සංඛ්‍යාතයේ අනුපාතය ගන්න. 0.7යි 0.6යි 3යි 0.6යි 0.6යි 0.6යි. අපි නිමල්ට කියනවා නිමල් ඔයා හෙල්ලෙන්නේ නැතුව සර්ව සම තත්ත්වය යටතේ එක දිගට
පුනරාවර්තව මම කියනකම් අනන්ත වාර ගණනක් කරා නේද මේ පරීක්ෂණය? ඔව්. නිමල් වගේ ඇත්ත උත්තරේ ආව එළියට 0.6යි. මෙන්න මේක තමයි ළමයි සාපේක්ෂ සංඛ්‍යාත පිවිසුම. මම සාපේක්ෂ සංඛ්‍යාත පිවිසුමේ නිර්වචනෙත් එනම් මේ ගමම කියනවා කිසියම් සිද්ධියක් සර්ව සම තත්ත්ව යටතේ පුනරාවර්තව අනන්ත වාර ගණනක් කරගෙන යන විට අප බලාපොරොත්තු වන ප්‍රතිඵලය මුළු ප්‍රතිඵල ගන්නට දක්වන අනුපාතය එහෙම නැත්නම් මුළු ප්‍රතිඵල ගන්නට දක්වන සාපේක්ෂ සංඛ්‍යාතය නියත අගයකට ළඟා වේ නම් එම නියත අගය මෙම් පිවිසීමේ සම්භාවිතාවයයි. අයික පාරක් කියනවා කිසියම් සිද්ධියක් සර්ව සම තත්ත්ව යටතේ පුනරාවර්තව අනන්ත වාර ගණනක් කරගෙන යද්දී අප බලාපොරොත්තු වන ප්‍රතිඵලය මුළු ප්‍රතිඵල වලට දක්වන අනුපාතය නියත අගයකට ළඟා වෙනවා නම් ඒක මේ පිවිසීමේ සම්භාවිතාව. මිනිස්සෙක් දුවගෙන එනවා ඉලක්කෙට වෙඩි තැබීම. අපි කියනවා එන්න පරීක්ෂණයක් කරලා බලන්න. ඊට පස්සේ මිනිස්සෙක් දුවලා ඇවිල්ලා කියනවා මේ මගේ පාන් නිෂ්පාදනයේ දෝෂ සහිතයිද? අපි එන්න පරීක්ෂණයක් කරලා බලමු. මෙයා හැම එකටම පරීක්ෂණයක් කරන්න පටන් ගත්ත සම්භාවිතාව කියන්නේ. මේ ප්‍රවේශය බිඳ වැටෙනවා පරීක්ෂණයට අධික පිරිවැයක් යනවා පරීක්ෂණයට අධික කාලයක් යනවා පරීක්ෂණය පුනරාවර්තව අනන්ත වාර ගණනක් කරන්න ඕන නිසා. හැබැයි මේකේ වාසි ළමයි සිදි සමභව වෙන්න සිදි සමභව වෙන්න ඕනෙත් නෑ. සිදි සමභව වෙන්න ඕනෙත් නෑ. ළමයි මේක ලියන්න එපා. සිදි සමභව වෙන්න ඕනෙත් නෑ. ඒ වගේම දුර්ලභ සිද්ධිවල සම්භාවිතාවක් කියනවා. දැන් මිනිස්සෙක් ඇවිල්ලා කියනවා කාසියක සිරස දෙකින් එකයි අගය දෙකින් එකයි කියන එක මට විශ්වාස කරන්න බෑ. අපි කියනවා හරියන්නේ පරීක්ෂණයක් කරමු. පරීක්ෂණයක් කරාට පස්සේ හොයා ගන්නවා ඇත්ත එයා කියලා තියෙන්නේ සිරස වැටීම 0.48යි අගය වැටීම 0.49යි ධාරය ලැබීම 103යි. ඇත්ත තත්ත්වය එළියට ආව පරීක්ෂණයක් කරපු නිසා. ඔන්න ළමයි මේ ප්‍රවේශය. හැබැයි දැන් ආයි දුවගෙන එනවා. අනේ එහෙනම් සම්භාව්‍ය පිවිසෙන්නේ බැරි වුණේ සාපේක්ෂ සංඛ්‍යා කියන්න මගේ දැන් ගෙදර කාටරි කොවිඩ් හැදලා නැති වෙන තියෙන සම්භාවිතාව. අපි කියනවා එයාට 10 පාරක් කොවිඩ් හැදලා උත්තරේ කියන්නද? පරීක්ෂණයක් කරන්නද? AB ආඩු ලබයිද? අපි කියනවා 10 පාරක් පරීක්ෂණයක් කරන්නද? පරීක්ෂණයක් කරන්න බැරි අවස්ථා එනවා. පරීක්ෂණයක් කරන්න බැරි අවස්ථා එනවා. දැන් අපි සම්භාව්‍ය ප්‍රවේශිනුත් try කළා සාපේක්ෂ සංඛ්‍යාත විසීමෙත් try කරලා ඉන්නේ. දැන් අපිට කේන්ති ගිහිල්ලා ඉන්නේ. අපි සාමාන්‍යයෙන් කියන්නේ අපෙන් නොදන්න දෙයක් දිගටම අහනවා. අපි මොකද්ද කියන්නේ කේන්ති ගිහිල්ලා. අනේ ඔක මම නම් දන්නේ නැහැ කිව්වා දන්න කෙනෙක්ගෙන් අහගන්න. එතකොට අර සම්භාවිතාව හොයන පුද්ගලයා කිව්වා ඔයාගේ ආච්චි නැති වෙන එක මගෙන් අහන්න එපා. ඒකකින් ඔයාගේ පවුලේ වෛද්‍යවරයාගෙන් අහන්න. ABC සමාගමේ කොටසක මිල ගැන මගෙන් අහන්න එපා. ඒකකින් ඒ සමාගමේ අධ්‍යක්ීම් දින අධ්‍යක්ෂකවරයෙක්ගෙන් අහන්න. ලෝකේ විනාශ වීම මටගෙන් අහන්න එපා. මට ලෝකයේ 10 පාරක් විනාශ කරන්න බෑනේ. ඒකකින් නාසයකින් අහන්න. එතකොට පුද්ගල නිශ්චිත සම්භාවිතාව කියලා කියන්නේ සිද්ධිය පිළිබඳව සිදුවීම පිළිබඳව විශේෂඥ දැනුමක් ඇති පුද්ගලයෙක්ගෙන් සම්භාවිතාවය ලබා ගන්නවා. ඔන්න ඔය ප්‍රවේශයන් තුන කියලා අන්තිමට ගණිතමය පිවිසුම ගැන කිව්වා. ගණිතමය පිවිසුම කියලා කියන්නේ ළමයි මේ ප්‍රවේශයන් තුනට සීමා පැනවුවා. එයා පනවපු සීමා තුන මම ඉක්මනට කියන්නම්. එයාගේ පළවෙනි සීමාව තමයි සම්භාවිතාව ඍණාගයක් ගත නොහැක. ඒ කියන්නේ බිඳුව හෝ ඊට වඩා වැඩි. මම ඔයගෙන් සරල ප්‍රශ්නයක් අහනවා මේකට උත්තරේ හිතින් හිතන්න. වැසි ලැබීමේ සම්භාවිතාවයේ 0.8 නම් වැසි ලැබීමේ සම්භාවිතාවයේ 0.8 නම් වැසි නොලැබීමේ සම්භාවිතාවය කීයද? එතකොට වැසි ලැබීම 0.8 නම් වැසි නොලැබීම ඍණ 0.8යි කියලා කවදාවත් හිතන්නේ නැහැ. ඒ කියන්නේ ඔයා දන්නවා ඔයාගේ හිතේ තියෙනවා සම්භාවිතාව ඍණ වෙන්නේ නැහැ කියලා. ඒක තමයි මෙයා පළවෙනි ප්‍රත්‍යක්ෂයෙන් කියන්නේ. එතකොට වැසි ලැබීමේ සම්භාවිතාවයේ 0.8 නම් වැසි නොලැබීමේ සම්භාවිතාවය ඔයාම හිතෙන් හදා ගන්නවා 0.2යි කියලා. ඒ කියන්නේ ඔයාගේ හිතේ තියෙනවා සිදි සියල්ලම සිදුවීමේ සම්භාවිතාවය 1යි කියලා. ඔන්න ඔය ප්‍රවේශයන් දෙකේ ඔය ප්‍රත්‍යක්ෂ දෙක තමයි කියන්නේ.
එතකොට ළමයි සම්භාවිතාව කියන ලකුණු 20 සහ සම්භාවිතාව ව්‍යාප්ති කියන ප්‍රශ්නේ එන්නේ ඔන්න ඔය මූලික තියරි වලින්. ඔන්න ඔය මූලික තියරි වලින්. එතකොට MCQ පෙපරේ මම පෙන්නන්නම් මේ ප්‍රශ්නයක් තියෙනවා. පිවිසුමින් සම්භාවිතා සියල්ලන්ගේම එකතු එකට සමාන මේ කියනවා. තුන්වෙනියට යා කියන දේ තමයි තුන්වෙනියට යා කියන දේ තමයි තුන්වෙනියට යා කියන දේ තමයි මෙන්න මෙහෙම දෙයක්. එයා කියනවා සිද්ධි අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර නම් ඡේදන නැත. ඒක එයා මෙන්න මෙහෙම කියන්නේ. අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර තියෙනවා නම් PA මේලේ B සමානයි PA ධන PB PA ධන PB. එතකොට ඒක කියන්නෙත් මේ ප්‍රවේශයෙන්. ඒක කියන්නෙත් මේ ප්‍රවේශයෙන්. ඔන්න ඔය ටික තමයි සම්භාවිතාවය මූලික සිද්ධාන්ත ටික. එතකොට අපි දැන් සිද්ධියකට ඉලක්කමක් ගත්තා. මෙතනින් එහාට මම පේපර් එක කතා කරද්දි කියන්නම්. ඔයා දැනගන්න ඕන අනිත් තියරි මොනවද කියලා. හරි ළමයි. මේ ප්‍රශ්නේ දිහා බලාගෙන ඔයා try කරන්න ඔයාට මේ පළවෙනි ප්‍රශ්නෙට උත්තර ලියන්න පුළුවන්ද කියලා. අහලා තියෙනවා මගෙන් ප්‍රශ්න YouTube එකේ ස්ටැට් පාඩම් ඉංග්‍රීසි වලින් තමයි බලන්න වෙන්නේ. ඉංග්‍රීසි බලලා අර YouTube එකේ CC කියලා තියෙනවා. ඒකෙන් ඔයාට පුළුවන් සබ්ටයිටල් දාලා සිංහලෙන් හරව ගන්න. මේකෙන් ගණන් එන්නේ නැත්නම් මේකෙන් තියරි ප්‍රශ්නයක් එනවා. මේකෙන් තියරි ප්‍රශ්නයක් එනවා. ගණිතය මේකෙන් එක MCQ එකක් එනවා. ගණිතය මේකෙන් එක MCQ එකක් එනවා. ළමයි ටක් ගාලා මේ පළවෙනි එකට උත්තර ලියන්න try කරන්න විනාඩියක් කරන්න. මේකේ රෙකෝඩින් එක රොට්‍රැක් ක්ලබ් එකෙන් ඉල්ල ගන්න. දැන් පළවෙනි ප්‍රශ්නේ try කරන්න විනාඩියක් කරන්න. හරි. එතකොට ව්‍යාපාර සංඛ්‍යානේ සම්භාවිතාවේ වැදගත්කම අහනවා. සම්භාවිතා ප්‍රවේශයන් සම්භාවිතා ප්‍රවේශයන් තමයි සාමාන්‍යයෙන් මේ ප්‍රශ්නේදී අහන්නේ. එතනින් එයා ගිහිල්ලා මේ ප්‍රශ්නේදී ප්‍රායෝගික භාවිතය යනවා. මම කිව්වා වගේ ඔයාලට කොටස් වෙළඳපොළ ගැන ලියන්න පුළුවන්. එහෙම නැත්නම් තත්ත්ව පාලනය ගැන ලියන්න පුළුවන්. කාල ශ්‍රේණි ලියන්න පුළුවන්. දර්ශකාංක ලියන්න පුළුවන්. ඒ වගේ ලියන්න පුළුවන්. හරි ළමයි. ඊ ප්‍රශ්නේ try කරන්න. ඊ ප්‍රශ්නේ try කරන්න. මම මේකේ තියරි එකත් එක්ක ටක් ගාලා කියන්න. ඊ ප්‍රශ්නේ විනාඩියක් කරන් try කරන්න.
ඊළඟ විනාඩි 3ක් වගේ දෙන ටක් ගාලා හදන්න. හරි ළමයි මම හිතනවා වෙලා ඇති කියලා. මම ඔයාලට මෙතන කියලා දෙන තියරි එක තමයි ආන්තික සම්භාවිතාවය, බද්ධ සම්භාවිතාවය සහ අසම්භාව්‍ය සම්භාවිතාවය කියන එක. ඔයාට මේ ගාන කරන්න පුළුවන් වුණා නම් හොඳයි. මම දැන් කියන මේ තියරි එක අහගන්න. මේ තියරි එක අහගත්තොත් ඔයාට මේ වගේ ප්‍රශ්නයක් විභාගයට આવොත් සහ MCQ පේපර් එක බය නැතුව හොඳට කරන්න පුළුවන්. හරි. සම්භාවිතාව ප්‍රධාන ආකාර තුනකට අඳුන ගන්නවා. පළවෙනි එක ආන්තික සම්භාවිතාවය. දෙවෙනි එක බද්ධ සම්භාවිතාවය. තුන්වෙනි එක අසම්භාව්‍ය සම්භාවිතාවය. හිතන්න ABC කියලා කම්පැනි තුනක් තියෙනවා. එහෙම නැත්නම් අපි ගමු ABC කියන එක කම්පැනියක් තියෙනවා. මේ කම්පැනියේ මිනිස්සු 1000ක් වැඩ කරනවා. මේ කම්පැනි මිනිස්සු 1000ක් වැඩ කරනවා. මේ වැඩ කරන මිනිස්සු 1000 ගත්තොත් මේ 1000 අංශ තුනක වැඩ කරන්නේ. ඒක A අංශය, B අංශය, C අංශය කියලා. එතකොට මේ වැඩ කරන A අංශය, B අංශය, C අංශය කියන ඒ වගේ ස්ත්‍රී සේවකයෝ සහ පුරුෂ සේවකයෝ ඉන්නවා. මම කියව කතාව මතක තියාගන්න. ABC ආයතනයේ A අංශය, B අංශය, C අංශය කියන අංශ තුනේ නැත්නම් ගිණුම් කරන අංශය, කළමනාකරණ අංශය සහ බෙදා හැරීම අංශය කියන අංශ තුනේ ස්ත්‍රී සහ පුරුෂ සේවකයෝ ඉන්නවා. මම මෙන්න මෙහෙම ගානකින් තමයි ඔයාලට මේක කියලා දෙන්නේ. එතකන් ඔයා ගාන හදන්න මම ටක් ගාලා වයිට් බෝඩ් එකේ තියරි එක ලියනකම්.
හරි ළමයි. ඔන්න මම දැන් අර ගාන හදලා ඉවරයි කියලා හිතලා ඔයාලට මේ කතාව කියනවා. ABC ආයතනයේ මේ තමයි සේවක සංයුතිය. ඔයාගෙන් විභාගෙදි මෙහෙම ප්‍රශ්න අහනවා. තෝරාගත් සේවකයෙකු ස්ත්‍රී සේවකයෙකු වීම. ඔයාට අග්ගාලා මේ මෙයා දිහා බලලා මෙයා දිහා බලලා කියනවා ස්ත්‍රී සේවකයෙක් වීම නම් 1000න් 600නේ. 0.6යිනේ. පුරුෂ සේවකයෙක් වීම. පුරුෂ කියන්නේ ඉතින් 400යිනේ. 1000න් 400යිනේ. ඊට පස්සේ ගිණුම් කරන අංශයේ සේවකයෙකු වීම. 800යිනේ. sorry 400යිනේ. 1000න් 400යි. ගිණුම් කරන අංශයේ සේවකයෙකු. අලෙවි අංශයේ සේවකයෙකු. 1000න් 400යි. ඊට පස්සේ කළමනාකරන අංශයේ සේවකයෙකු 1000න් 200යි. ළමයි මේවට කියනවා නමක්. මේ බලන්න අපි කියනවා මේවට අන්තය අග කෙලවර මේවට කියනවා ළමයි ආන්තික සම්භාවිතාව. ළමයි මම මේකට ඉලක්කමක් දුන්නොත් මේක නිකන් PF වගේ ෆීමේල් වීමේ probability එක. මේක PM වගේ පුරුෂ වීමේ සම්භාවිතාවය. මේක නිකන් PA වගේ accountancy department එකේ වීමේ සම්භාවිතාවය. මේක නිකන් PM වගේ M මෙතන තියෙනවා. අපි මෙතන ගමු මේක නිකන් PG වගේ. මේක නිකන් PH වගේ. එතකොට ආන්තික සම්භාවිතාව කියන්නේ ළමයි කෙලවර සම්භාවිතාවයන් අන්තයේ සම්භාවිතාවයන් අන්තයේ තියෙන්නේ සම්පූර්ණ සිද්ධිය අන්තයේ තියෙන්නේ සම්පූර්ණ සිද්ධිය. එහෙනම් ආන්තික සම්භාවිතාව විභාගයට ඇහුවොත් නිර්වචනේ කිසියම් තනි සිද්ධියක් සිදුවීමේ සම්භාවිතාවය ආන්තික සම්භාවිතාවයයි. sorry කිසියම් තනි සිද්ධියක් සිදුවීමේ සම්භාවිතාවය ආන්තික සම්භාවිතාවයයි. එහෙනම් ඔයා පීත් එක්ක තනි ඉංග්‍රීසි අකුරක් තියෙනවා දැක්කොත් මතක තියාගන්න ඒ ආන්තික සම්භාවිතාවයේ අවස්ථාවක්. ආන්තික සම්භාවිතාවයේ අවස්ථාවක්. ඊට පස්සේ ළමයි එහෙනම් ඒ අන්තය නැතුව මැද තියෙන ඒවට කියන නම මොකද්ද? අපි මැද තියෙන ඒවට නමක් කියනවා. අර අපි බට දෙකක් ජොයින් කරනවනේ. බද්ධ කරනවනේ. එතකොට ඒ වගේ මේ මැද තියෙන ඒවට නමක් කියනවා බද්ධ සම්භාවිතාවය. බද්ධ සම්භාවිතාවය. බලන්න අර මුලින්ම තියෙන 100 දිහා මුලින්ම තියෙන 100 දිහා බලන්න. ඒ 100ට මම කියන්නේ මෙන්න මෙහෙමනේ ළමයි. ඒ 1000න් 100ට කියන්නේ මෙන්න මෙහෙම. 1000න් 100ට කියන්නේ ගිණුම් කරන අංශයේ කාන්තාවනුත් දෙකම වෙන එක ඒ ඡේදන F. එහෙම නැත්නම් ගිණුම් කරන අංශයේ සහ ස්ත්‍රියක් වීම. එතකොට ළමයි සිද්ධි දෙකක් එකතු වෙලා බද්ධ වෙලා බද්ධ සම්භාවිතාවය. මොකද බද්ධ සම්භාවිතාවේ නිර්වචනය? සිද්ධි දෙකක් හෝ කිහිපයක් මත ගොඩනැගෙන සම්භාවිතාවය බද්ධ සම්භාවිතාවය. එහෙනම් ළමයි ඡේදනය බද්ධ සම්භාවිතාවට උදාහරණයක්. මේලය බද්ධ සම්භාවිතාවට උදාහරණයක්. බද්ධ වෙනවා. එකතු වෙනවා. එකතු වෙලා තමයි ගොඩනගන්නේ. තනිව අන්තයේ තියෙන ආන්තික සම්භාවිතාවය. ඔයාට P ඇතුළේ ඉංග්‍රීසි අකුරු එකකට වඩා තියෙනවා නම් අපි ඒකට ලස්සන නමක් කියනවා. ඒවා බද්ධ සම්භාවිතාව. බද්ධ වෙලා හැදෙන්නේ. ඊළඟට ළමයි මේ වගුවත් එක කියලා දෙන ඊළඟ තියරි එක. ඔන්න දැන් ඔයා දන්නවා 1000න් 400යි 1000න් 400යි 1000න් 200යි 1000න් 400යි 1000න් 600යි. ආන්තික සම්භාවිතාවය කිසියම් තනි සිද්ධියක් සිදුවීමේ සම්භාවිතාවය 1000න් 100යි 1000න් 300යි 1000න් 350යි 1000න් 50යි 1000න් 150යි 1000න් 50යි. කළමනාකරන පුරුෂයෙක් කළමනාකරන ස්ත්‍රියක් අලෙවි ස්ත්‍රියක් අලෙවි පුරුෂයෙක් ගිණුම් කරන ස්ත්‍රියක් ගිණුම් කරන පුරුෂයෙක්. බද්ධ සම්භාවිතාවය සිද්ධි දෙකක් හෝ කිහිපයක් මත ගොඩනැගෙන සම්භාවිතාවය බද්ධ සම්භාවිතාවය දෙකක් හරි. තුන්වෙනි එක මොකද්ද? ළමයි තුන්වෙනි එකේ නම අසම්භාව්‍ය සම්භාවිතාවය. තව නමක් කියනවා කොන්දේසිගත සම්භාවිතාවය. කොන්දේසිගත සම්භාවිතාවය. එකපාරටම හෙඩ් ඔෆිස් එකෙන් ඇවිල්ලා කියනවා මට මේ පුරුෂයෙක් එවන්න පිරිමි කෙනෙක් එවන්න.
පිරිමි කෙනෙක් වීම ටක් ගාලා බලනවා ඉන්න පිරිමි කට්ටිය 1000ක් ඉන්නවා 400යි අපිව තේරෙන්න තියෙනවා 1000න් 400ක සම්භාවිතාව. ස්ත්‍රියක් කියවන්නේ කොත් එහෙම. ඒ ආන්තික බද්ධ වෙන්නේ කොහොමද? ගිනුම් කරන අංශයේ ස්ත්‍රියක් කියවන්න. මේ accountants department එකේ ගෑනු කෙනෙක් කියවන්න මට. එහෙම කියන්න පුළුවන්. එහෙම නැත්තම් අන්තිම එක ළමයි කොන්දේසිගත සම්භාවිතාව හෙවත් අසම්භාව්‍ය සම්භාවිතාව. මෙහෙම එකක්. උදේ එද්දී මේ ඔෆිස් එකට එද්දී මිනිස්සෙක් පාරේ ඇවිදගෙන යද්දී මාලයක් කැඩුවා. එයා ඇඳන් හිටියේ මේ ආයතනයේ ටී-ෂර්ට් එකක්. මේ ආයතනයේ සාමාන්‍ය සේවකයෙක් වැඩ කරන ආයතනයක්. මේ ආයතනයේ ෂර්ට් එකක්. අපි හිතමුකෝ ගාමන්ට් එකක් කියලා. පිරිමි ළමෙක්. අපි කියනවා මගේ චේන් එක කැඩුවා මිනිස්සෙක්. අපි සිකියුරිටි එකට ඇවිල්ලා කියන්නේ මගේ චේන් එක කැඩුවා මිනිස්සෙක්. මට යාව හොයා ගන්න ඕනේ. එතකොට එයාගෙන් අහනවා එයාගේ හැඩරුව ගැන. එයා පිරිමි කෙනෙක් කියලා මන් දන්නවා. එච්චරයි මන් දන්නේ. කොන්දේසියක් දානවා. පිරිමි කෙනෙක්. පිරිමියා හිතනවා එහෙනම් අපිට වැඩේ හරි. හොරා ඉන්නේ 600න් ඔය කියන එකේ. කොන්දේසිය තමයි පිරිමියෙකු වීම. මේකට කියනවා ළමයි කොන්දේසිගත සම්භාවිතාවයවත් අසම්භාව්‍ය සම්භාවිතාව. එහෙනම් ආන්තික සම්භාවිතාවයේ සංකල්පයයි බද්ධ සම්භාවිතාවයේ සංකල්පයයි ඊළඟ එක අසම්භාව්‍ය සම්භාවිතාවය. ඒ ගෑනු කෙනා මෙහෙම කියනවා. මම දැක්කා යා පිරිමි කෙනෙක් කියලා. මම දැක්කා යා පිරිමි කෙනෙක් කියලා. පිරිමි කෙනෙකු බව දන්නේ නම් යටට දාන්නේ දන්නාදේ. එයා අහනවා මේ accountants department එකේ මිනිස්සු ඉන්නවනේ මට චෙක් කරන්න ඕනේ. accountants department එකේ පුද්ගලයෙක් වීම. පුරුෂයෙකු බව දන්නේ නම් සොරා ගිනුම් කරන අංශයේ වීම. එතකොට අපි අහනවා කොහොමද ඒක හොයන්නේ? ඒක හොයන්න දෙයක් නැහැ. පිරිමි ඔක්කොම 600යි පිරිමි අය ඔක්කොම 400යි පිරිමි අය ඔක්කොම 400යි ගිනුම් කරන අංශය තමයි 300ක්ම ඉන්නේ. එහෙනම් හොරෙක් ඒ හොරා වෙන දින chance එක 400න් 300යි. 400න් 300යි. එතකොට ළමයි මෙයාව මෙහෙම අංකණය කරාට මෙයාගේ ඇත්ත අංකණය තමයි ඔය කියන කතාවේ පිරිමි කෙනෙකු බව දන්නේ නම් ගිනුම් කරන අංශයේ වීම යට පිරිමි කෙනෙකු බව දන්නා දේ යට උඩ එන්නේ ගිනුම් කරන අංශය. අපි හරි ලස්සන්ට PAව දාලා හිත හදාගෙන ඉන්නවා. එතකොට ඒ මිනිස්සයා ඇවිල්ලා කියනවා මෙහෙම. පිරිමි කෙනෙක් කියලා දන්නවා නම් ආයි ගිනුම් කරන අංශෙත් ඉන්නවනේ ගැහැණු අයත්. ගැහැණු අය වරද කරේ නෑනේ. ඒ නිසා ගිනුම් කරන අංශයේ පිරිමි අය උඩ. ඒ නිසා ළමයි මෙන්න මෙහෙම තමයි සම්භාවිතා ජාති තුන හැදිලා තියෙන්නේ. සම්භාවිතා ජාති තුන හැදිලා තියෙන්නේ. එතකොට මම කියනවා ආන්තික සම්භාවිතාවය මේ තියෙන්නේ. බද්ධ සම්භාවිතාවය මේ තියෙන්නේ. අසම්භාව්‍ය සම්භාවිතාවය මේ තියෙන්නේ. අපි ඕන එක ලියලත් පෙන්නනවා. PA ඡේදන B PA. දැන් අපිට අග්ගාලයන් ගාන හදන්න. බලමු ඔයා හදපු උත්තර හරිද කියලා. තෝරාගත් සේවකයා පුරුෂයෙකු වීම. මම බලනවා ඔක්කොම සේවකයෝ කීයක් ඉන්නවද? ඔක්කොම ඉන්නවා. මම නිකන් යට එකතු ටික ගන්නවා. ඔක්කොම සේවකයෝ ඉන්නවා 40යි 30යි 50යි 40යි 30යි 50යි 80යි ඔක්කොම සේවකයෝ ඉන්නවා මට 80 160යි 200ක් තෝරාගත් සේවකයා පුරුෂයෙකු වීම. එහෙනම් මට chat එකේ දාන්න උත්තරේ මේක ආන්තික සම්භාවිතාවක්ද මේක බද්ධ සම්භාවිතාවක්ද මේක අසම්භාව්‍ය සම්භාවිතාවයක්ද? ආන්තික සම්භාවිතාවයක්ද ආන්තික සම්භාවිතාවයක්ද බද්ධ සම්භාවිතාවයක්ද අසම්භාව්‍ය සම්භාවිතාවයක්ද? හරියට හරි. ආන්තික සම්භාවිතාවය. ආන්තික පුරුෂයෙකු වීම. පුරුෂයෙකු වීම. එතකොට උත්තරේ එන්නේ මෙන්න මෙහෙම. පිරිමි අය කීයද? අපි කියනවා ඔක්කොම පිරිමි අය ඉන්නවා 25යි 45යි
ඊට පස්සේ 125ක් ඔක්කොම ශ්‍රීයත් අපි ගමු 75යි. තෝරාගත් පුද්ගලයා පුරුෂයෙකු වීම 200න් 125යි. 200න් 125 අංකණය කරන්නේ කොහොමද? පුරුෂයෙක් උපාධිධාරී ස්ත්‍රියක් උපාධි තියෙන කට්ටිය මේ ඉන්නේ. මෙතනත් ඉන්නවා මෙතනත් ඉන්නවා. ඔක්කොම උපාධිධාරීන් වැඩක් නැහැ. උපාධිධාරී ස්ත්‍රියක්. උපාධිධාරී ස්ත්‍රීන් ඉන්නවා 40ක් 200න්. එහෙනම් ළමයි 200න් 40යි මෙයාට උත්තරේ. 200න් 40යි මෙයාට උත්තරේ. එයාට නමක් කියනවා බද්ධ සම්භාවිතාවය. කොහොමද අංකණය කරන්නේ? අපි උපාධිධාරී අන්ඩර් ග්‍රැජුවේට් ගමු U. උපාධිධාරී අපි ග්‍රැජුවේට් ගමු G. එහෙම වෙච්ච ස්ත්‍රියක් මේ කොන්දේසි දෙකම සපුරන්න ඕනේ. එහෙම කට්ටිය ඉන්න උපාධිධාරී ස්ත්‍රී. මෙන්න මේ 40 ඔක්කොම කීයෙන්ද? 200න්. ඔක්කොම 200න් 40ක් ඉන්නවා උපාධි තියෙන ගැහැණු අය. ඊළඟට ස්ත්‍රියක් තෝරාගත් බව දී ඇති විට මට කියන්න මේක ආන්තිකද මේක බද්ධද එහෙම නැත්නම් මේක අසම්භාව්‍ය සම්භාවිතාවයද? ආන්තික සම්භාවිතාවයක්ද බද්ධ සම්භාවිතාවයක්ද අසම්භාව්‍ය සම්භාවිතාවයක්ද? හරියට හරි අසම්භාව්‍ය සම්භාවිතාවය. හොඳයි ගොඩක් අය උත්තර දෙනවා. අසම්භාව්‍ය සම්භාවිතාවයක්. මම කියනවා හරි මම යා ස්ත්‍රියක් කියලා දන්නවා. එහෙනම් ස්ත්‍රී වීම දානවා ඉරෙන් යටට බලමු. ඔක්කොම ස්ත්‍රී අය 75යි. ස්ත්‍රියක් බව දන්නේ නම් වැඩි වැටුපක් ලැබීම. එහෙනම් මේ තියෙන වැඩි වැටුප් ලබන කට්ටිය 50යි. 75න් 50යි. එහෙම නැත්නම් අපි කියනවා වැඩි වැටුප ලබන්නේ අපි හිතමුකෝ ගොඩක් සල්ලි හම්බෙන කට්ටිය කියලා. කාන්තාවක් බව දන්නේ නම් වැඩි වැටුපක්. කාන්තාවන් යට වැඩි වැටුප් නෙමෙයි උඩ. වැඩි වැටුප් ලබන පිරිමියෙක් ඉන්නවනේ. වැඩි වැටුප් ලබන කාන්තාවන් උඩ. කොහොම තමයි ළමයි ඒක හදන්නේ. ඊළඟ දෙකත් එහෙමයි. 50000ට අඩු වැටුපක් ලබන්නේ නම් පුරුෂයෙකු වීම කිව්වහම ඒකත් අසම්භාව්‍ය සම්භාවිතාවය. ඊට පස්සේ 50000ට වඩා වැඩි වැටුප් ලබන පුරුෂයෙකු වීම කිව්වොත් 50ට වැඩි වැටුප ලබන පුරුෂයෙක් කියලා කියන ළමයි ඒක නිකම්ම ඡේදනයක්. ලබන්නේ නම් තෝරාගත් ඇති බව දී ඇති විට කොන්දේසියක් දානවා. මේකෙදි කොන්දේසියක් දාලා නැහැ. 5000 වැඩි ලබන පුරුෂයෙක්. උපාධිධාරී ස්ත්‍රියක්. ඒ වගේ නැත්නම් ස්ත්‍රියක් බව දන්නේ නම් ඇයට උපාධියක් තිබීම. උපාධියක් තියෙන බව දන්නේ නම් ස්ත්‍රියක් වීම. ඒව තමයි ළමයි කොන්දේසිගත සම්භාවිතාව. ඒව තමයි කොන්දේසි වෙන්නේ. හරි. ඊට පස්සේ මම ඕකත් එක්ක ඔයාලට තව පොඩි තියරි එකක් කියලා දෙන්නම් MCQ වල නිතරම අහන එකක්. මෙන්න මෙහෙම. ළමයි මේ ප්‍රශ්නෙත් අහලා තියෙනවා මේ ස්වායත්ත වේද කියලා එකක්. ඔයාලට ස්වායත්ත බව සාධනය කරන්න කියලා තියෙනවා. ළමයි අපි මෙහෙම උත්තරයක් දෙමු මේකට. ස්ත්‍රියක් බව දන්නේ නම් ඇය වැඩි වැටුප් ලැබීම කතාව ස්වායත්ත නම් මෙච්චර මහන්සි වෙන්න ඕනේ නෑ. උදාහරණයක් විදිහට අපි මෙතන ගමුකෝ ඔයාලගේ යාළුවෙක් ඉන්නවා. ඒ යාළුවා සිද්ධි දෙකක් කියනවා. මොකක්ද දන්නවද සිද්ධි දෙක? කාසල් රෝහලේ දරුපතක් සිදුවීම මහරගම රියානතුරක් වීම. මිනිස්සෙක් කියලා කියනවා මාර වැඩේ මහරගම රියානතුරක් වුණානේ. නැත්නම් යාළුවෙක් කියනවා මම විභාගයට පාඩම් කළානේ. අපි කියනවා පාස් වෙයි. සම්බන්ධයක් තියෙනවා. එතකොට යාළුවෙක් කියලා කිව්වොත් මාර වැඩේ මහරගම රියානතුරක් වුණා කියලා හිතනවද? එහෙනම් දැන් කාසල් රෝහලේ දරුපතක් වෙයි කියලා. කාසල් රෝහලේ දරුපතක් වීමයි මහරගම රියානතුරක් වීමයි දෙක කිසිම තේරුමක් නැහැ. එකිනෙකට ස්වාධීනයි. කවුරු හරි මෙහෙම ඇහුවොත් කාසල් රෝහලේ දරුපතක් වෙලා කියලා දී ඇති විට ඇක්සිඩන්ට් එකක් වීම නැත්නම් රියානතුරක් වීම. අපි කියනවා නිකන් තේරුමක් නැති කතා කියන්න එපා.
තේරුමක් නැති කතා කියන්න එපා. ඇක්සිඩන්ට් කාසල් රෝහලේ දරු උපතක් වුණත් නැතත් රිය අනතුර වෙනවාමයි. ඒ නිසා ළමයි අසම්භාව්‍ය සම්භාවිතාවය සමාන වෙනවා අර උඩ තියෙන ඉලක්කමටම ස්වායත්ත නම්. උඩ තියෙන ඉලක්කමටම ස්වායත්ත නම්. එතකොට ළමයි මං ඔයාලට ඒක එහෙම වෙන විදිහ ඔප්පු කරලා පෙන්නුවොත් දැන් ඔයා දන්නවා P B සිදුවූපසු A එන්නේ මම මේ දැන් පොඩ්ඩකට කලින් කිව්වා B වෙලා එහෙනම් B යට උඩ A හා B දෙකම සිදුවීම. ළමයි මම ඡේදනය උක්ත කරනවා PA ඡේදන B මේක සමාන වෙනවා PB සිදුවූපසු A වැඩි කිරීම PB. මේක තමයි ළමයි ගුණන නියමය. ඔයාලා මේක ඉගෙනගෙන ඇති. මම අර කියපු තත්ත්වයක් එක්ක A හා B ස්වායත්ත නම් A හා B ස්වායත්ත නම් කාසල් රෝහලේ දරු පුතුයි මහරගම රියනතුරුයි නම් මෙයා කෙලින්ම සමාන වෙනවා PAට. ඒ නිසා මට A සිදුවූපසු B කියන එක වෙනුවෙන් ලියන්න පුළුවන් A සිදුවූපසු B කියන එක වෙනුවෙන් ලියන්න පුළුවන් PA. එහෙනම් ළමයි ස්වායත්ත නම් A වැඩි කිරීම B සමානයි PA ඡේදන B. ඔයා දැනටමත් ඡේදනය දන්නවා නම් A ගෙන් B වැඩි කරලා කියන්න ස්වායත්තද නැද්ද කියලා. ඔන්න මම ඒක හදන විදිය දැන් හදලා පෙන්නනවා. පුරුෂයෙකු වීම සහ 50000ට වැඩි වැටුපක් ලැබීම ස්වායත්තද? අපි හොයාගමු පුරුෂයෝ ඉන්නවා 125ක්. එහෙනම් පුරුෂ වීම 125යි 200න් 50000ට වඩා වැඩි වැටුපක් ලැබීම ලොකු වැටුපක් ලැබීම 200න් කී දෙනෙක් වැඩි වැටුප් ලබනවද බලමු. වැඩි වැටුප් ලබනවා 50යි 80යි 130ක්. හරි ළමයි. අහන්නේ පුරුෂ වීම සහ මම ලියනවා පුරුෂ වීම සහ වැඩි වැටුපක් ලැබීම ස්වායත්ත නම් මෙසේ විය යුතුයි. දැන් ඔයා මාගෙන් ප්‍රශ්න අහන්න මේක තේරුන්නේ නැහැ කියන බෑ මම කලින් කිව්වා. A ගෙන් H ගෙන් M වැඩි කරාම ඡේදනය එනවා නම් ස්වායත්තයි. එහෙම වෙන්නේ නැත්නම් ස්වායත්ත නැහැ පරායත්තයි. එහෙම නැත්නම් ස්වායත්ත නැහැ පරායත්තයි. එතකොට අපි බලමු දැන් ඡේදනයන් ටික කවුද කියලා. පුරුෂයෙකු වීම සහ 50000ට වැඩි වැටුප් ලබන 50000ට වැඩි වැටුප් ලබන පුරුෂයෝ ඉන්නේ මේ ටික 80යි 200න් 80යි. දැන් අපි බලනවා 200න් 80 එනවද 200න් 125 වැඩි කිරීම 200න් 130න් එන්නේ නැහැ ස්වායත්ත නොවේ. වැඩි කළා බලන්න නිකන් ඉන්නවනම් මෙන්න මේක තමයි ළමයි මේකේ කතාව. මේක තමයි මේකේ කතාව. ඔන්න මම සම්භාවිතාව මට තව එක පොඩි කෑල්ලයි තියෙන්නේ. ඒ තමයි පූර්ණ සම්භාවිතා නියමය සහ බේස් ප්‍රමේය. පූර්ණ සම්භාවිතා නියමය සහ බේස් ප්‍රමේය. මං හිතනවා ඔක තේරුණා කියලා. තේරුණ තියව තියෙනවා නම් ටක් ගාලා chat එකේ දාන්න. ඊළඟට ළමයි පූර්ණ සම්භාවිතා නියමය. පූර්ණ සම්භාවිතා නියමය කියලා කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඒක ඔයාලට මෙච්චර කල් අරගන්න නැත්තේ දෝෂ සහිත අයිතම නම් ඊට වඩා ලේසි උදාහරණයක් මම ගන්නම් මෙහෙම. ලංකාවටම තියෙන ස්කෝල 5යි. ආනන්ද, නාලන්ද, රොයල්, විශාකා, සිරිමාව්. ලංකාවටම තියෙන ওই ස්කෝල 5 නම් අපෙන් අහනවා කවුරු හරි ලංකාවේ ළමයෙක් කොමර්ස් කරන්න තියෙන සම්භාවිතාව කීයද? අපි එයාට මතක් කරලා දෙනවා ආනන්දිත් කොමර්ස් අය ඉන්නවා, නාලන්දිත් කොමර්ස් අය ඉන්නවා, රොයල් එකෙත් කොමර්ස් අය ඉන්නවා, විශාකා එකෙත් කොමර්ස් අය ඉන්නවා, සිරිමාව එකෙත් කොමර්ස් අය ඉන්නවා. මෙන්න මේ ටිකේ එකතුව ඔය ටිකට තමයි අපි
ඔය ටිකට තමයි අපි කියන්නේ පූර්ණ සම්භාවිතා නියමය කියලා. එතකොට පූර්ණ සම්භාවිතා නියමයෙන් නිර්වචනය කරනවා. ඒ නිර්වචනය කරන්න කලින් මම මේක ගන්න විදිහ සාධනය කරලා පෙන්නන්නම්. ළමයි මම දැන් ඔයාලට කියලා දුන්නා මෙන්න මේ කවුද කියලා. මේ දැන් කියලා දුන්නා. ඔය කවුද? මම මේ පොදු සිද්ධියට කොමස් කරනවා කිව්වොත් ඔය ආනන්ද ඡේදන කොමස්. ආනන්දේ කොමස් ළමයි. මේ ටික නාලන්ද ඡේදන කොමස්. නාලන්දේ කොමස් ළමයි. මේ ටික රාජකීය විද්‍යාලයේ කොමස් ළමයි. මේ ටික විශාකා විද්‍යාලයේ කොමස් ළමයි. මේ ටික සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලයේ කොමස් ළමයි. අපි සම්භාවිතාව ගමු. සම්භාවිතාව. මේ ඔක්කොගෙම එන්නේ ලංකාවෙම කොමස් ළමයි. ලංකාවටම තියෙන මේ ඉස්කෝල පහන. මම මේ දැන් ඔයාට හොයලා පෙන්නවා අපිට ඡේදනය වෙනුවට ලියන්න පුළුවන් ආන්තික සම්භාවිතාව වැඩි කිරීම අසම්භාව්‍ය සම්භාවිතාව. එහෙනම් මම ලියනවා මෙන්න මෙහෙම. මම මේ පොදු සිද්ධියට කියනවා මේ ඉස්කෝල වලට මම AA කියලා කිව්වොත් A ඡේදන B මම මේ කොමර්ස් කරන කට්ටියට B කියලා කියනවා. ඉස්කෝල වලට කෙලින්ම A කියලා කියනවා. A ඡේදන B ඔන්න ඔහොම ටිකක එකතුවක් නේ ළමයි එන්නේ. මම කියනවා මම ඕක හොයන හැටි කිව්වානේ. කොහොමද? ඕක හොයන්නේ PAI සිදුවපසු B වැඩි කරනවා PAI. ඒ කියන්නේ ඒ කිව්වේ මොකද්ද? මේ තියෙන්නේ ඡේදනය ගන්න පුළුවන් මේ යට ඉන්න එක්කෙනාගේ ආන්තිකයෙන් මෙයාව ගුණ කරාම. ඒ නිසා මම ලියනවා PAI වැඩි කරන්න පුළුවන් PAI සිදුවපසු B ගෙන්. මේ වගේ මෙයාටත් මෙහෙම එකක් තියෙනවා. මෙයාටත් මෙහෙම එකක් තියෙනවා. මෙයාටත් මෙහෙම එකක් තියෙනවා. සමස්තයේ එකතුව. ඕකට කියනවා පූර්ණ සම්භාවිතා නියමය. ඔයාලට තමයි රිවිෂන් එකක් වගේ නම් තේරෙයි. එතකොට මේක නිර්වචනය කරනවා මෙන්න මෙහෙම. කෙනෙක් අහනවා ඔහොම නැතුව ඡේදන තිබ්බොත් අපි කියනවා ඡේදන තිබ්බොත් නම් පොදු සිද්ධිය හොයන්න ගියාම අමාරුයි, පිස්සු හැදෙනවා. ඒ නිසා ඡේදන නැත. ඒ නිසා නියති අවකාශයේ තියෙන අන්‍යෝන්‍ය වශයෙන් බහිෂ්කාර සහ සාමූහික වශයෙන් නිර්වශේෂ කියන සිද්ධි වලට විතරයි මේක පාවිච්චි කරන්න පුළුවන්. මේක තමයි පොදු සිද්ධිය. ඊට පස්සේ ළමයි බේස් කියලා මිනිස්සෙක් ඉන්නවා. බේස් කියන මිනිස්සයා මෙහෙම සංකල්පයක් ඉදිරිපත් කරනවා. ඒකත් මම මේකෙම කියනවා. හරි මම දන්නවා එයා කොමර්ස් කරනවා කියලා. මම දන්නවා එයා කොමර්ස් කරන ළමෙක් කියලා. එයා ආනන්ද වීමේ සම්භාවිතාවය. මම දන්නවා එයා කොමර්ස් කරන ළමෙක් කියලා. එයා ආනන්දේ ළමෙක්. ආනන්දේ ඔක්කොම ආනන්දේ කොමර්ස් කරන්නනේ. ආනන්දේ කොමර්ස් කරන ළමෙක්. ළමයි මේ තියෙන්නේ අර අපි කලින් කතා කරපු අසම්භාව්‍ය සම්භාවිතාවයමයි. ඒ නිසා ඔයාලට MCQ වල විභාගය දෙන සෙකන්ඩ් පාර්ට් එකේ පූර්ණ සම්භාවිතා නියමයේ අසම්භාව්‍ය සම්භාවිතාවය කවුද? උත්තරේ බේස් ප්‍රමේය. එතකොට ළමයි ඔයාලට තියෙන්නේ මේ හොයාගත්ත කෙනාව යටට දාන්න. මෙයාගෙන් එකක් උඩට දාන්න. අපි මේ ගාන හදලා බලමු. එතකොට තේරෙයි. මේ බලන්න. නිෂ්පාදිතයක මුළු යන්ත්‍ර නිෂ්පාදනයෙන් 60%ක් ඒ හදනවා. අපි ඇඳගමු අර චිත්‍රය මම කියපු. ආයතනයේ සමස්ත නිෂ්පාදනයෙන් ඒ හදනවා 60%ක්. B හදනවා ඉතුරු 140. දෙන්නම දෝෂ හදනවා. මම කියනවා මම දන්නවා. දෙන්නම දෝෂ හදනවා. දෝෂ වීම. අපි කියමු D කියලා. දෝෂ වීම. A 105ක් දෝෂ හදනවා. B 108ක් දෝෂ හදනවා. එහෙනම් අපි රුක් සටහනක් ඇඳලා බලමු. A සමස්ත නිෂ්පාදනයෙන් 0.6යි
B සමස්ත නිෂ්පාදනයෙන් 0.4යි හදන්නේ. හැබැයි A ගෙන් දෝෂ තියෙනවා 5%ක්. B ගෙන් දෝෂ තියෙනවා 8%ක්. මේක ලේසිම දේ ළමයි රුක් සටහනක් ගන්න එක. දැන් අපිට එනවා A ගෙන් දෝෂ කීයද? අපි කියනවා A ගෙන් දෝෂ වීමේ සම්භාවිතාවය මේ අත්ත ගුණ කරනවා මේ අත්තින්. සරලවම කිව්වොත් ළමයි මේ අත්ත තේරුම PA, මේ අත්තේ තේරුම PA සිදු පසු PA සිදු පසු D, PA සිදු පසු D. එතකොට PA සිදු පසු D ගෙන් වැඩි කරනවා. ඔයා ඒ මුකුත් දැන එපා රුක් සටහන ගාලා මේ අත්තෙන් මේ අත්ත වැඩි කරන්න. එතකොට ඔයාට උත්තරේ මෙතනත් අගය 0.03ක් 0.03ක්. ඊට පස්සේ මම A ගේ දෝෂනේ B ගේ දෝෂ දිහා බලනවා. B කොච්චර නරක අයිතම හදනවද? එහෙනම් ඒකත් අර වගේම මෙයා මේ අත්ෙන් වැඩි කරනවා 0.03යි. සමස්ත ව්‍යාපාරයේම හදන දෝෂ ගාන තමයි 0.062. ළමයි මේක තමයි පූර්ණ සම්භාවිතා නියමය. මේක තමයි පූර්ණ සම්භාවිතා නියමය. හැබැයි අහන්නේ නිදුස් බව දන්නේ නම් මේ යන්ත්‍රයෙන් ඉපදවීම. මෙයා නෙමෙයි අහන්නේ. මෙයා නෙමෙයි අහන්නේ. අහන්නේ පූර්ණ සම්භාවිතා නියමය අසම්භාව්‍ය සම්භාවිතාවේ ලස්සන නමක් තියෙන එකට බේස් ප්‍රමේය. බේස් ප්‍රමේය. බේස් ප්‍රමේය මේ ප්‍රශ්නේ අහන්නේ. අනික ළමයි මේ පේපර් එකේ කපටි විදිහට නිදුස් කියලා තියෙනවා. එහෙනම් 6.2ක් සදුස් නම් 9යි දශම නැත්නම් 90යි 93.8ක් 9යි 3යි 8ක් තමයි සදුස් වෙන්නේ. නරක නෑ කියන්නේ ඔක්කොම හොඳයි. එහෙනම් මෙයා උඩ ඒ යන්ත්‍රයෙන් එකක් වීම. මේ තියෙන ඒ යන්ත්‍රය දෝෂ බව දන්නේ නම් ඒ යන්ත්‍රය කිව්වහම මේක දාන්නේ. එයා කතාව විභාගදී ඔයාට වරද්දන්න කන පිට ගහලා නිදොස් බව දන්නේ නම් දෝෂ නැත්නම් ඒ කියන්නේ එකකින් අඩු කරනවා මෙයාව. එන ළමයි මෙයාවත් එකකින් අඩු කරනවා 0.0යි. sorry 0.9යි 7යි. මේක තමයි උත්තරේ. sorry. එතන නිදොස් වීම 0.9.3.8.3. එහෙනම් අපි බලනවා මේ මෙච්චර දෝෂ තියෙනවා නම් දෝෂ රහිත වීම කොහොමද? දෝෂ රහිත වීම කොහොමද? මම ඒක ඇඳලා පෙන්නුවොත් මෙහෙම. එයා අපිට වෙන දෙයක් පෙන්නලා වෙන දෙයක් අහන්නේ. ආයතනෙන් 6ක් දෝෂයි 60ක් හදන්නේ යන්ත්‍රයෙන් 40ක් හදන්නේ B යන්ත්‍රයෙන් දෝෂ රහිත අයිතම ගැන අහන්නේ. අපිට ඕන කෙලින්ම දෝෂ රහිත අයිතම මේකට දාත හැකියි. ඒ කියන්නේ මෙයාගෙන් 95ක් දෝෂ රහිතයි. මෙයාගෙන් 92ක් දෝෂ රහිතයි. අර ක්‍රමයට හදන්නත් පුළුවන් මේ ක්‍රමයට හදන්නත් පුළුවන්. මේකට පැටලෙන්නේ නැහැ. මොකද කරන්නේ? 0.6 වැඩි කරනවා 9.5න් 0.4 වැඩි කරනවා 9.2න් ඒකෙන් යටට එන උත්තරේ නම් මුළු සම්භාවිතාවය. ඒකෙන් උඩට දාන්නේ මේ 0.6 වැඩි කිරීම 9.5 විතරයි. අයියේ සිද්ධියක් සිදු වී ඇති විට ඒ මත ඒ සිද්ධිය සිදුවීම හරි ළමයි. ඕක තමයි සම්භාවිතාව පාඩම අවසානය. try කරන්න බලන්න මේ MCQ ටික. try කරන්න බලන්න මේ MCQ ටික. මම පොඩ්ඩක් වේගින් ගියා. වෙලාව මදි නිසා මට නැත්තම් කරන්න අමාරු වෙන නිසා try කරන්න බලන්න මේ MCQ ටික. අපි බලමු ඔයාලට දැන් පුළුවන් වෙලාද කියලා. 15 වෙනි MCQ එකේ ආන්සර් එක මට දාන්න. 15 දාන්න. 15 දාන්න. 17 දාන්න. 18 දාන්න. 19 දාන්න. 15 17 18 19 දාන්න ටක් ගාලා ආන්සර්ස් ටික. හරි. හරි. දෙන්නෙක් උත්තරේ දුන්නා. හරි. හරි. එහෙනම් අපි කතා කරමු
සම්භාවිතා පිවිසුම් පිළිබඳ පහත කුමන ප්‍රකාශයේ සත්‍ය වේද? දරු උපතක් වීම පිරිමි වීමේ සම්භාවිතාවය දෙකෙන් එකයි. අපි ඉස්සරින්දම විශ්වාස කරන්න එකක්. ඒ කතාව හරි. ඊළඟට සාපේක්ෂ සංඛ්‍යාත පිවිසුමේදී සම්භාවිතාගේ නිර්වද්‍යතා පවතී. ඔව්. හොඳ උත්තරයක් ගන්නම් පුළුවන් තරම් පරීක්ෂාව කරන්න ඕනේ. කතාව ඇත්ත. ප්‍රත්‍යක්ෂ පිවිසුමේදී මුළු සම්භාවිතා මුළු නියති අවකාශයේ එකයි ඔක්කොම වෙන්න තියෙන chance එක එකයි. ඇත්ත. ඒකත් හරි. උත්තරේ ABC සියල්ලම. උත්තරේ ABC සියල්ලම. ඊළඟ එකට යන්න. මම මේකත් කියලා දෙන්න ළමයි අපිට කලින් මේකට යන්න. මේකට යන්න. A හා B සාමූහික වශයෙන් නිර්වශේෂ සිද්ධ දෙකක් වන අතර A සිද්ධිය සිදුවීමේ සම්භාවිතාවය A හා B සිද්ධිය සිදුවීම දෙකම එකවර සිදුවීමේ සම්භාවිතාව මෙන් දෙගුණයකි. මම මේ දැන් කියලා දුන්න එක. A හා B දෙකම එකවර සිදුවීම. ඒකට ලස්සන නමක් කියනවා අපි. ඒකට කියනවා බද්ධ සම්භාවිතාවය. ඡේදනය. A හා B සිද්ධි දෙක එකවර සිදුවීම. A සිද්ධිය සිදුවීමේ සම්භාවිතාවය A හා B සිද්ධි දෙකම එකවර සිදුවීමේ සම්භාවිතාව මෙන් දෙගුණයක්. ඒ කියන්නේ ළමයි PA ගේ සම්භාවිතාවයයි ඡේදනය අතර සම්බන්ධයක් කියනවා. එතකොට මේ දෙකම එකවර වීම වගේ දෙගුණයක්ලු PA දෙකම එකවර වීමේ සම්භාවිතාව හොයා ගත්තොත් ඔයාට පුළුවන් ඒක ඒට සමාන කරන්න. මම දැන් ආයි ගාන කියවන් එනවා. A හා B සාමූහික වශයෙන් නිර්වශේෂ සිද්ධි දෙකක් වන අතර A සිද්ධිය සිදුවීමේ සම්භාවිතාවය A හා B සිද්ධි දෙකම එකවර සිදුවීමේ සම්භාවිතාව මෙන් දෙගුණයක්. එතකොට ඔයාට ඡේදනය හොයලා දෙකින් වැඩි කරන්න තියෙනවා. ඊට පස්සේ B සිද්ධිය සිදුවීමේ සම්භාවිතාවය A සිද්ධිය සිදුවීමේ සම්භාවිතාව මෙන් දෙගුණයක්. කවුරු හරි අහනවා අනේ මට උදව්වක් කරන්න මට B සිද්ධිය සිදුවීමේ සම්භාවිතාවය කියන්න. අපි යාට කියනවා ඒක A සිද්ධිය සිදු වෙනවා වගේ දෙගුණයක්. A සිද්ධිය සිදු වෙනවා වගේ දෙගුණයක්. ඔයා ඒව හොයාගත්තොත් ඔයාට පුළුවන් ඒක දෙකින් වැඩි කරලා B හොයාගන්න. ළමයි අපි දන්නවා මේලය කොහොමද එන්නේ? PA මේලේ B PA මේලේ B PA ධන PB ඍණ PA ඡේදන B මේකනේ අපි දන්න දේ. කොහොමද මේලේ එන්නේ? ඔන්න මම මේලේ ගැන චුට්ටක් මතක් කරනවා. මේලේ කියන්නේ හෝ සිද්ධිය. ඒ කියන්නේ මෙන්න මේ ටික. PA ට එකතු කරනවා PB ඡේදනය දෙපාරක් එකතු වෙලා එකපාරක් අඩු කරනවා. එතකොට සාමූහික වශයෙන් නිර්වශේෂ නම් සමස්තය එකයි PAව මට කියන්න පුළුවන් ඡේදනයන්ගෙන් මම කියනවා 2යි PA ඡේදන PA 2යි A ඡේදන B විනාඩියකින් හරි මම බලන්න. හරි. එතකොට මේ තියෙන්නේ A එහෙනම් ළමයි ඡේදනයේ එහෙම්මමයි මට B වෙනුවෙනුත් ලියන්න පුළුවන් කෙනෙක්ව B කියලා කියන්නේ A වගේ දෙගුණයක් නම් A කියලා කියන්නේ ඡේදනය දෙගුණයක් නම් B කියලා කියන්නේ ඡේදනයන් හතරක් ඡේදනයන් හතරක්. ඒ නිසා මට මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. මම ලියනවා PA කියලා කියන්නේ ඡේදන දෙගුණයයි. PB කියලා කියන්නේ ඡේදන හතරයි. එහෙනම් ඍණ PA ඡේදන B. මෙහෙම තමයි. සොරි ළමයි මේ
එහා ගෙදර කෙනෙක්ට කොවිඩ් පොසිටිව් වෙලා. හරි. ඒක කලබලයක්. හරි. මේ අහන්නකෝ. එතකොට එහෙනම් මම කියනවා ඔක්කොම 6යි 6න් එකක් අඩු කරාම 5යි 5යි a ඡේදන b 5යි a ඡේදන b 1යි. එහෙනම් ළමයි මේ ಗುಣ කිරීම 5 එහා පැත්තට යනවා බෙදීම 5 වෙලා. එහෙනම් pa ඡේදන b 5න් 1යි. pa ඡේදන b 5න් 1යි. එහෙනම් දැන් මගෙන් අහනවා a සිද්ධිය සිදුවීමේ සම්භාවිතාවය. pa ඡේදන b 5න් 1 නම් ඡේදනය වගේ දෙගුණයක් තමයි a. උත්තරේ 5න් 2යි. එතකොට ඔයාට ආන්තික සම්භාවිතාවය, බද්ධ සම්භාවිතාවය, අසම්භාව්‍ය සම්භාවිතාවය කියන මේ හැම තීරී එකක්ම දැනගන්න ඕනේ මේ ගාන හදන්න. හරි. ඔන්න ඒකත් හරි. ඊළඟට 18 තනියෙන් සුළු කරන්න බලන්න. අමාරුයි තමයි. තව පොඩ්ඩ වෙලාවයි. try කරන්න බලන්න 18 වෙනි MCQ එක. 18 වෙනි MCQ එක try කරන්න. ඒකේ කියලා තියෙන්නේ B සිදු පසු A සිදු නොවීමේ අසම්භාව්‍ය සම්භාවිතාවය සමාන වෙන්නේ කාටද? B උනාට පස්සේ A නොවීම. මෙන්න මෙහෙම ළමයි. ඔයා තියරි එක දැනනම් ඕක සෑහෙන්න ලේසි දෙයක්. B සිදු පසු A සිදු නොවීම. මම මේ දැන් කියලා දුන්නා වෙච්ච දේ යට මේ දෙදෙනාගේ ඡේදනය උඩ වෙච්ච දේ යට දෙදෙනාගේ ඡේදනය උඩ ඊට පස්සේ යට PB ළමයි මේ කියලා කියන එක හොඳට මතක් කරගන්න මේ කා ගැනද කියන්නේ කියලා. A dash ඡේදන B A dash ඡේදන B ළමයි මේ නොකිය කියන්නේ මතක් කරවන්න B පමණක්. ඔයාලට මේක පාඩ කරන්න තියෙන තමයි ලේසි දෙයක් කියන්නම්. B පමණක් කියලා කියන්නේ B ගෙන් අඩු කරනවා ඡේදනය. B ගෙන් අඩු කරනවා ඡේදනය. එතකොට ළමයි දෙන්නටම පොදු හරය PB P මෙයාටත් දෙනවා. ඍණ PB මෙයාටත් දෙනවා. PB ට PB ඒවා එකයි එක ඍණ P B සිදු පසු A උත්තරේ 4. උත්තරේ 4. උත්තරේ 4. උත්තරේ 4. එතකොට මම මේක පොඩ්ඩක් ගන්න විදිය කියන්න ළමයි මේ වගේ ගානක් ආවොත් ඔයාට සුළු කරන්න තේරෙන්නේ නැත්තම් ඇඳ ගන්න වෙන් රූප සටහනක් නම් කරගන්න මෙන්න මෙහෙම මේ තියෙන්නේ PA එතන මේ A මේ B A මේලය B අපි ගමු ඩෑෂ් දැන් ඔයාට මෙයාව හිතා ගන්න බැරි නම් 1 2 3 4 දාන්න ඊට පස්සේ ලියන්න A කියන්නේ කවුද A කියන්නේ 1යි 2යි B කියන්නේ කවුද B කියන්නේ 2යි 3යි ආයි මං කියනවා A කියන්නේ කවුද 1යි 2යි B කියන්නේ කවුද 2යි 3යි ඊට පස්සේ මොකද කරන්නේ එයා හැබැයි කියන්නේ B ට අයිති නොවන A කියන්නේ 2ටයි 3ටයි අයිති නොවන ඉතිරි ඒවා 1යි 4යි 1යි 4යි මේලේ කියන්නේ ඔක්කොම 1 2 4 පාට කරන්න ඒ කියන්නේ ළමයි 1 2 4 මෙන්න මේ ටික තව එකක් කියලා දෙන්නම් පාඩු විභාගෙදී ඔය වගේ තේරෙන දෙයක් આવොත් ඉලක්කම් දාලා පාට කරන විදිහ හිතන්න ඔයාට ආවා සාමාන්‍යයෙන් එනවා අඩු ඉඳලා හිටලා එනවා මේ තුනක් තියෙන ඒවා A තියෙනවා B තියෙනවා C තියෙනවා A තියෙනවා B තියෙනවා C තියෙනවා එතකොට ඔයාගෙන් අහනවා මෙහෙම විභාගෙදී PA ඡේදන B ඩෑෂ් ඡේදන C දැන් ඔයාට මේක පාට කරගන්න තේරෙන්නේ නැත්නම්
අර විදිහට කරන්න. තනින් ඉදි try කරන්න. 1 2 3 4 5 6 7 8 ළමයි එහෙම ලියලා ලියන්න ඒට අයිති ටික ඒට අයිති ටික කවුද ඒ රවුමට අයිති කවුද ඒ රවුමේ ඉන්නේ 1 2 6 7 මම ලියනවා 1 2 6 7 බීට අයිති නැත බීට අයිති නැතිව මොනවද 1 2 3 8 මම ලියනවා 1 2 3 8 හැබැයි ඡේදනය පොදු ඒවා මේ දෙන්නටම පොදු ඉන්නේ 1යි 2යි විතරයි 1යි 2යි ඊට පස්සේ ඊළඟට තියෙනවා C C ට අයිති වෙන්නේ 2 3 4 7 ඒකේ ඡේදනය 2 විතරයි ඔයාට ගොඩක් හිතන්න දෙයක් නැහැ ඉලක්කම් ටික දැම්මනම් ඔක සුළු වෙනවා උත්තරේ 2 දැන් අර මම කලින් කතා කරපු ප්‍රශ්නේ ඔයාට මේක හිතා ගන්න බැයි නම් ඔයාට හිතා ගන්න බැයි නම් මේ කවුද කියලා මේ කවුද කියලා හිතා ගන්න බැයි නම් මොකද කරන්නේ ගහ ගන්නවා අර වගේ වෙන රූප සටහනක් මේ A මේ B 1 2 3 4 A කවුද A 1යි 2යි බීට අයිති නැති ඒවා කවුද 1යි 4යි ඡේදනය පොදු කෙනා කවුද එක මෙන්න මේ ටික ඔන්නම හොයාගත්තා නම් විභාගෙදී ගානන් හදන්න සෑහෙන්න ලේසි හරි ළමයි එතකොට ඒක තේරෙන්නේ නැති පුළුවන් නම් try කරන්න බලන්න 19 හදන්න 19 හදන්න 19 මම ඔයාලට උදව්වක් කරනවා මෙන්න මෙහෙම 19ට උදව් වෙන තියරි එක තමයි සිද්ධි සියල්ලන්ගේම එකතුව එකට සමාන වේ කියන එක. සිද්ධි සියල්ලන්ගේම එකතුව එකට සමාන වේ කියන එක. ඒ නිසා දැන් මේ ගානේ හදන්නේ ළමයි සසම්භාවි විචල්‍ය 1 2 3 4 කියන අගයන් ගන්න වෙලාවට සම්භාවිතා ශ්‍රිතයක් වෙන්නේ මොනවද ඇහුවොත් ඔයා මේක චෙක් කරන්න ඕනේ. ඔයා මේක චෙක් කරන්න ඕනේ. සිග්මා px නැත්නම් සිග්මා fx එක වෙනවද කියලා. එක වෙනවද කියලා. මොකද කරන්නේ මේ හැම x අගයටම ඔයා ආදේශ කරන්න තියෙන අගයන්. ආදේශ කරලා එකතුව ගන්න. එතකොට ඔයාට අපි බලමු මේක අරගෙන. එකෙන් දෙකක් අඩු කරනවා ඍණ 1යි සම්භාවිතාව ඍණ වෙන්න බෑ වැරදි. අපිට උත්තරයක් එන්න බෑනේ. ඊට පස්සේ මම මේක කිව්ව ප්‍රත්‍යක්ෂ ප්‍රවේශයෙන්. මෙතනට එක දානවා එකෙන් එකක් බිඳුවයි. ඊට පස්සේ 4 බෙදීම බිඳුව බිඳුවයි. දෙකෙන් එකක් 1යි 4 බෙදීම 1යි 4න් 1යි. ඊට පස්සේ 3 තියෙන්නේ 3න් එකක් 2යි 4 බෙදීම 2 බෙදීම 4. ඊට පස්සේ 4න් එකක් 3යි. දැන් බලන්න ළමයි මේ ටිකේ එකතුව 4න් 4 නෙමෙයිනේ වෙන්නේ. සම්භාවිතා සියල්ලන්ගේ මේ එකතුව එකට සමාන වෙන්නේ. ඔන්න ඔහම බලලා ඔයාලට උත්තරේ ගන්න දෙන්න මට මතක විදියට උත්තරේ එන්නේ මෙන්න මෙයා. අපි හදලා බලමු. x දෙකක් එකතු කරන්න. ඒ කියන්නේ 3 බෙදීම 18 දෙකක් එකතු කරනවා 2ට 4 බෙදීම 18 එකතු කරනවා 3ට දෙකක් 5 බෙදීම 18 එකතු කරනවා 4ට දෙකක් 6 බෙදීම 18 එතකොට එනවා ඔක්කොගෙම එකතුව 18 බෙදීම 18 සිද්ධි සියල්ලන්ගේම එකතුව එකට සමාන වේ සම්භාවිතාව ඍණාගයක් නොගනි උත්තරේ 5 ළමයි මේ වගේ MCQ එකක් අනිවාර්යෙන් විභාගෙට එනවා මේ වගේ MCQ එකක් අනිවාර්යෙන් විභාගෙට එනවා මේ වගේ MCQ එකක් එන්න chance එකක් තියෙනවා මේ වගේ theory MCQ එකක් විභාගෙට අනිවාර්යෙන්ම එනවා මෙන්න මේ වගේ theory MCQ එකක් විභාගෙට අනිවාර්යෙන්ම එනවා ඒ නිසා සම්භාවිතාව ඔන්න ඔයාට මම second part එකයි මේ ප්‍රශ්නේ කිව්වා ඊළඟට ළමයි අන්තිම ටික සම්භාවිතාව ඉගෙන ගනිද්දී ඔයා ඉගෙන ගන්න ඕනේ සංකරණ සංයෝජන කියලා සංකල්පයක් තියෙනවා. මේකෙන් එක MCQ එකක් second part එකට එනවා. එක MCQ එකක් first part එකට එනවා. දෙවෙනි paper එකටත් එක ප්‍රශ්නයක් එනවා. ගොඩක් වෙලාවට. මම ඒක පොඩ්ඩක් කියන්නම්. හරි. සංකරණ සංයෝජන
අපි සංකරණ වලට permutation කියන නිසා p අංකණය කරනවා. සංයෝජන වලට combination නිසා c අංකණය කරනවා. p සහ c. මේ දෙකේ තේරුම තමයි අයිතම සමුදායකින් ඔයා මොනවා හරි අයිතමයක් ගන්නවා නම් ඒ ගන්න අයිතමය ගැන කියන්නේ. ළමයි මම ඒකට කියනවා අයිතම n සංඛ්‍යාවකින් r ප්‍රමාණයක් ගන්නවා. n සංඛ්‍යාවකින් r ප්‍රමාණයක් ගන්නවා. මේ දෙකේ වෙනස මොකද්ද? හරි ලේසි මතක තියාගන්න. පිළිවෙල වැදගත් මෙයාට පිළිවෙල වැදගත් නෑ. ඔයාට විභාගෙදී මේ සංකරණද සංයෝජනද කියලා ටක් දාලා තේරුම් ගන්න පුළුවන්. මේක දෙන්නේ ළමයි තෝරා ගනී කියලා. තෝරා ගනී පුද්ගලයන් සම්බන්ධයෙන් දෙන්නේ සංයෝජන C දෙන්නේ. තෝරා ගනී පන්ති නායකයෙකු ලෙස පුද්ගලයෙක් තෝරා ගනී සංයෝජන. සංකරණ වෙන්නේ කොඩි පිළියෙල කරයි, පෑන් පිළියෙල කරයි, පබළු පිළියෙල කරයි. එතකොට පිළියෙල කරයි කියලා තිබ්බොත් කෑම මේසේ පිළියෙල කරයි. පිළිවෙලක් තියෙනවනේ. එහෙම දුන්නොත් සංයෝජන. එතකොට මම ඔයාලට සරල උදාහරණකින් මේ කියන්නම්. ඔන්න ඔයාලඟ තියෙනවා මෙන්න මෙහෙම. ඔයාලඟ තියෙනවා පෑන් දෙකක්. රතු පෑනයි නිල් පෑන කළු පෑනයි. රතු පෑනයි කළු පෑනයි. මෙහෙම තියෙනවා. අනික මෙහෙම තියෙනවා. සංකරණවලදී කියනවා පිළිවෙල දෙකක් නේද? පටිපාටි දෙකක්. සංයෝජනවලදී කියනවා ඔය දෙකම එකක්. ඇයි එහෙම කියන්නේ? රටේ ජනාධිපතිවරු දෙදෙනෙක් තෝරගන්න පුළුවන් අපේ ඡන්දෙන්. අපි ඒකට ගෝඨාභය රාජපක්ෂ තෝරගෙන සජිත් ප්‍රේමදාස තෝරගත්තත් මුලින් සජිත් ප්‍රේමදාස තෝරගෙන පස්සේ ගෝඨාභය රාජපක්ෂ තෝරගත්තත් දෙන්නම එකයි. නායකයින් දෙදෙනෙක් සමපන්ති නායකයින් තෝරාගනි. එතකොට නිමල් තෝරලා අනිල් තේරුවත්, අනිල් තෝරලා නිමල් තේරුවත් දෙන්නම එකමයි. කිසි වෙනසක් නැහැ. හැබැයි කොඩි කණු පිළිවෙල කරද්දී කහ කොඩියට පස්සේ නිල් කොඩිය, නිල් කොඩියට පස්සේ කහ කොඩිය, කහ කොඩියට පස්සේ නිල් කොඩිය තියෙන එක හරි, නිල් කොඩියට පස්සේ කහ කොඩිය තියෙන එක හරි කියලා කියන්නේ පිළිවෙල දෙකක්. පිළිවෙල වැදගත්. හැබැයි නිමල් කමල්, කමල් නිමල් කියන්නේ දෙකක් නෙමෙයි එකක්. ඕක තමයි මේකේ සරල අදහස. එතකොට අපි කියනවා මේක හදන්නේ, මේක පිළියෙල කරන්නේ, මේක කරන්නේ මෙන්න මේ වගේ වෙලාවට. ඔන්න ළමයි මම කියනවා සංකල්පයක් ක්‍රමාරෝපිත අංකණය එහෙම නැත්නම් මේකට කියනවා ෆැක්ටෝරියල් නොටේෂන්. ක්‍රමාරෝපිත අංකණය. අපි ඒක අංකණය කරන්නේ මෙන්න මෙහෙම. මොකක්ද මේ කියන්නේ? දෙක බුදු සරණයි කියලා නෑ. ක්‍රමාරෝපිත දෙක. මේකේ තේරුම මොකද්ද? ක්‍රමාරෝපිත 3 සංකරණ සංයෝජන හදන්නේ මෙන්න මේ ක්‍රමාරෝපිත ආශ්‍රයෙන්. මෙන්න මේ ක්‍රමාරෝපිත ආශ්‍රයෙන්. එතකොට මේ දෙකේ තේරුම තමයි දෙක වැඩි කිරීම එක. මේ තුනේ තේරුම තමයි තුන වැඩි කිරීම දෙක වැඩි කිරීම එක. තුන වැඩි කිරීම දෙක වැඩි කිරීම එක. එතකොට අපි කියනවා ක්‍රමාරෝපිත අංකණය යනු කුමක්ද? අයිතම n ගණනේ සිට 1 දක්වා ඇති. එහෙම නැත්නම් 1 සිට n දක්වා ඇති ධන නිකිලවල ගුණිතය ක්‍රමාරෝපිත අංකණය වේ. ආයි කියනවා 1 සිට n දක්වා ඇති ධන නිකිලවල ගුණිතය ක්‍රමාරෝපිත අංකණය වේ. මේ ක්‍රමාරෝපිත අංකණය පාවිච්චි කරලා තමයි අපි රටාවන් අඳුනගන්නේ. මම ක්‍රමාරෝපිත අංකන උදාහරණයක් කිව්වොත් මේ තියෙන්නේ නිල් පෑනයි කළු පෑනයි. මම හිතන්නේ පේනවා. නිල් පෑනයි කළු පෑනයි. ක්‍රමාරෝපිත අංකණයෙන් දෙකේ ක්‍රමාරෝපිතයෙන් කියවෙනවා ඔකේ තේරුම. මොකද්ද මේකේ තේරුම? මේක කියනවා රටාවන් දෙකයි 1යි 2යි
මෙහෙම આવොත් sorry 1යි මෙහෙම આવොත් 2යි. කළු නිල් නිල් කළු 2ක්. ළමයි ක්‍රමාරෝපිත 3 කියන එකේ තේරුම මෙන්න මෙහෙම දෙයක්. හිතන්න ඔයාට අයිතම 3ක් ආවා කියලා. රතු පෑනයි නිල් පෑනයි කළු පෑනයි. ඒකේ තේරුම 3 වැඩි කිරීම 2 වැඩි කිරීම 1 කියලා කියන්නේ 6ක්. 6ක්. එතකොට මේ බලන්න 6ක්. මෙහෙම 1යි නිල් මැද්දට ආවම 2යි නිල් මේ අගට ගියාම 3යි රතු මැද්දට ආවම 4යි රතු අයිනට ගියාම 5යි අන්තිමට කළු මැද්දට ආවම 6යි. ඔන්න ඔහම තමයි ඔක තේරුම. ක්‍රමාරෝපිත වලින් කියන්නේ පිළිවෙල. ඒ පිළිවෙල ගැන කතා කරද්දී නඩකින ඒ පිළිවෙල ගැන කතා කරද්දී ඒ පිළිවෙල ගැන කතා කරද්දී මම කියනවා මෙන්න මෙහෙම දෙයක්. ඔය කතා කරන්නේ ගොඩමනේ පහම ගත්තොත් පිළියෙල කරන්න පුළුවන් විදිහ. පහම ගත්තොත් පිළියෙල කරන්න පුළුවන් විදිහ. නෑ මම පහෙන් දෙකයි ගන්නෙ. පහෙන් දෙකයි ගන්නෙ. එතකොට ළමයි මං අහන ඔයාට පිළිවෙල වැදගත්ද? ඔව්. සංයෝජන සංකරණ වලට යන්න. ඔයාට පිළිවෙල වැදගත්ද? නෑ මං තෝරා ගැනීමනේ කරන්නේ. තෝරා ගැනීමක් නම් සංයෝජන වලට යන්න. එහෙනම් අපි ඕක හදන්නේ ළමයි NPR N ක්‍රමාරෝපිත N ඍණ R ක්‍රමාරෝපිත NCR හොයන්නේ N ක්‍රමාරෝපිත N ඍණ R ක්‍රමාරෝපිත R ක්‍රමාරෝපිත. ළමයි මේකේ තේරුණ මම ක්ලාස් එකේදී කියනවා මේ ಗುಣ කිරීමෙන් වෙන්නේ අර රිපීට් වෙන එකයි වෙනවා. දැන් අයිතම දෙකක් තෝරගන්නවා නම් නිල් කළු කළු නිල් කියන එකේදී මේකෙදි මේ දෙවරක් එක දෙකයි කියලා දෙක බෙදිලා යන්නේ අර දෙගුණයක් වුණා කියන එක. ඒකේ තේරුම දැනට දැනගන්න ඕනේ නැහැ විභාගෙ ළඟයිනේ. මේක තමයි සූත්‍ර දෙක. අන්තිම ගාන. අපි දැන් යමු කතා කර කර හිටිය පේපර් එකට. හරි. ඒකේ කියනවා වැඩමුළුවක් සඳහා සමාගම් 5කින් නියෝජිතයන් 2 දෙනෙකු බැගින් සහභාගී වේ. ඔවුන් 5 දෙනාගෙන් යුත් කමිටුවක් හැදුවාම 5ම නියෝජනය වීම. මගේ වැඩමුළුවට A කම්පැනි එකෙන් දෙන්නයි B කම්පැනි එකෙන් දෙන්නයි C කම්පැනි එකෙන් දෙන්නයි D කම්පැනි එකෙන් දෙන්නයි E කම්පැනි එකෙන් දෙන්නයි එනවා. ළමයි මට දාන්න මේක C ද P ද තෝරා ගැනීමක්ද පිළිවෙල කිරීමක්ද? කමිටුවට මිනිස්සු තෝරා ගන්නවා කියන්නේ පිළිවෙල වැදගත්ද නැද්ද? තෝරා ගැනීමක් කරන්න පිළිවෙල වැදගත් නෑ. C දාන්නේ. ඒ නිසා උත්තරේ එන්නේ ළමයි 5 දෙනාගෙන් 10 දෙනෙක් වෙනවා. 10 දෙනාගෙන් 5 දෙනෙක් තෝරා ගන්නවා. කොහොමද? A දෙන්නගෙන් එක්කෙනෙක් තෝරා ගනි ඡේදනය, B දෙන්නගෙන් එක්කෙනෙක් තෝරා ගනි ඡේදනය, C දෙන්නගෙන් එක්කෙනෙක් තෝරා ගනි ඡේදනය, D දෙන්නගෙන් එක්කෙනෙක් තෝරා ගනි ඡේදනය, E දෙන්නගෙන් එක්කෙනෙක් තෝරා ගනි ඡේදනය. හදලා බලමු අපිට අක් ගාලා. හදලා බලමු. එහෙනම් ළමයි මම කිව්වා ඒකෙන්නේ දෙකේ ක්‍රමාරෝපිත, ඒ කියන්නේ n ක්‍රමාරෝපිත, n ඍණ r ක්‍රමාරෝපිත, r ක්‍රමාරෝපිත, දෙක ක්‍රමාරෝපිත, එක ක්‍රමාරෝපිත, එක. මේක තමයි තේරුම. එතකොට උත්තරේ එනවා දෙක වරක් එක බෙදීම එක වරක් එක උත්තරේ 2යි. එතකොට ළමයි මම දන්නවා මේ ඔක්කොම 2 වෙන්නේ. දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙක වැඩි කිරීම දෙක දෙවරක් දෙක 4යි 4 වරක් දෙක 8යි 8 වරක් දෙක 16යි 16 වරක් දෙක 32යි. උඩට එන්නේ 32. යටට එන්නේ මොකද්ද? 10 ක්‍රමාරෝපිත 10 ඍණ 5 ක්‍රමාරෝපිත 5 ක්‍රමාරෝපිත 10 වරක් 9 වරක් 8 වරක් 7 වරක් 6 වරක් 5 ලියාගෙන නැම නවතින 5 ක්‍රමාරෝපිත 5 ක්‍රමාරෝපිත එහෙමම නවතිනවා 5 ක්‍රමාරෝපිත 5 ක්‍රමාරෝපිත කැපිලා යනවා මේ 5 ක්‍රමාරෝපිතේ විසරණය කරනවා 4 3 2 1 එතකොට 5 වරක් 10ට 2යි 4 වරක් 2යි 3 වරක් 3යි උත්තරේ එනවා 7 වරක් 6 52යි 56යි 56 දෙකක් sorry
හතරක් 6 වැඩි කිරීම 6 6 වරක් 6 36 36 වරක් 7 252යි. උත්තරේ එන්නේ 3. උත්තරේ එන්නේ 3. හරි. සම්භාවිතාව ටික කවර් කරා. සම්භාවිතාව මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් හරි මේ සෙෂන් එකේ මොන හරි තේරුම් නැති කට්ටිය ඉන්නවා නම් ඉන්න ප්‍රශ්න තියෙනවා අහන්න. ඔන්න මම දැන් එකපාරක් විනාඩියක් කරන් මතක් කරනවා සම්භාවිතාව ගැන මෙච්චරලා කරපුවා. සම්භාවිතාව කියලා කියන්නේ අවිනිශ්චිතතාව අධ්‍යයනය කරන එකක්. සිද්ධියකට ඉලක්කම අධ්‍යයනය එක තමයි සම්භාවිතාව කරන්නේ. මේක ආවේ සූදු ක්‍රීඩාවේ ප්‍රතිඵලයක් විදිහට. එතකොට සම්භාවිතාව කියලා කියන්නේ කිසියම් සිද්ධියක් සිදුවීමේ හැකියාව ප්‍රමාණාත්මකව දක්වනවා. මේ ප්‍රමාණාත්මකව දක්වන්න අපිට පිවිසුම ආව 4ක් ආචීර්ණ කල්පිත, සාපේක්ෂ සංඛ්‍යාත, ඊට පස්සේ පුද්ගලබද්ධ ගණිතමය. ආචීර්ණ කල්පිත වලදී කිව්වේ සම්භව්‍ය සිද්ධියෙන් ගන්න කව බලාපොරොත්තු වෙන ප්‍රතිඵල x බෙදීමෙන්. සාපේක්ෂ සංඛ්‍යාත කිව්වේ කිසියම් සිද්ධියක් සරල සම තත්ත්වයටදී පුනරාවර්තව අනන්ත වාර ගණනක් කරාම අප බලාපොරොත්තු වෙන ප්‍රතිඵලය මුළු ප්‍රතිඵල ගණන දක්වන අනුපාතයේ නියතගයකට ළඟ නම් ඒ නියතගයේ මේ පිවිසීමේ සම්භාවිතාව. ඊට පස්සේ පුද්ගල නිශ්චිත පිවිසීමේදී කිව්වේ කිසියම් සිද්ධියක් පිළිබඳව දැනුමක් හා විශේෂඥ පළපුරුද්දක් ඇති පුද්ගලයෙක්ගෙන් සම්භාවිත ලබා ගන්න. ප්‍රත්‍යක්ෂ පිවිසීමේදී කිව්වේ සිද්ධි සියල්ලම වීමේ සම්භාවිතාව එකයි. සම්භාවිතාව ඍණාගයක් නොගනී. අනවශ්‍ය බහිෂ්කාර නම් P දන PB ගෙන් මේලේන. ඔය ටික කියලා පූර්ණ ඊට පස්සේ බද්ධ සම්භාවිතාව කතා කරා සිද්ධි දෙකක් හෝ කීපයක් එකවර සිදුවීමේ සම්භාවිතාවය. ආන්තික සම්භාවිතාවය කතා කරා. ආන්තික සම්භාවිතාවය කියලා කියන්නේ තනි සිද්ධියක් සිදුවීමේ සම්භාවිතාවය. අසම්භාව්‍ය සම්භාවිතාව කතා කරා. අසම්භාව්‍ය සම්භාවිතාවය කියන්නේ කිසියම් සිද්ධියක් සිදු වී ඇති ඒ මත තවත් සිද්ධියක් සිදුවීමේ සම්භාවිතාවය. ඊට පස්සේ පූර්ණ සම්භාවිතාවය මේ කතා කරා. බේස් ප්‍රමේය කතා කරා. ඊට පස්සේ සංකරණ කතා කරා. සංයෝජන කතා කරා. ওই ටික තමයි අද කතා කරේ. මං හිතනවා සෙෂන් එකෙන් ප්‍රයෝජනයක් ගන්න නැති පාඩම තේරෙන්නේ නැති අර විදිහට Tamanට ඕන පාඩම් ටික පෙළගස්සලා ටාගට් එකකට වැඩ කරන්න ලොකු අමාරුවක් නෑ. මහන්සිලා වැඩ කරන්න හොඳට මහන්සිලා හොඳ රිසල්ට් එකක් ගන්න. හැමෝටම good luck. විනාඩි 10ක් තියෙනවා. ප්‍රශ්න දෙන කට්ටිය ඉඳලා ප්‍රශ්න දෙන කට්ටිය අහලා අනික් කට්ටිය අයින් වෙන්න. බේරන ස්තුතියි නයනජිත් සර් අද දවසේ ව්‍යාපාර සංකීර්ණ හෙට දවසේ ආර්ථික විද්‍යාව දේශනය පැවැත්වීමට නියමිතයි. ඒ සඳහා ඔබ සියලුම දෙනාට ආරාධනා කර සිටිනවා. ඒ අදාළ ප්‍රශ්න පත්‍ර සහ ලින්ක් අපි WhatsApp group එක හරහා ඔබට ලබා දෙනවා. ඔබ තාමත් WhatsApp group එකක නැත්නම් අපි chat box එකට link එක දැන් දානවා. ඒ හරහා සම්බන්ධ වෙන්න. ඉතින් අද දවසේ වැඩසටහන නිමාවට පත් කරන්නට මම අප සමාජයේ ලේකම් ශාලිනී සොයිරියට ආරාධනා කර සිටිනවා. ශාලිනී අක්කේ. ඔව් ස්තුතියි මල්ලි. ඉතින් වාණිජ්‍ය අංශය වෙනුවෙන් පවත්වන ඒ පාර අදියරේ දෙවන අදියරේ තුන්වෙනි දිනේ අදයි. ඉතින් අද දින ව්‍යාපාර සංඛ්‍යාන විෂයෙන් අපහ සම්බන්ධ වුණ නානජිත් අතුක්කෝර ගුරුතුමනි රත්නපුර රුද්‍රක් සමාජය වෙනුවෙන් එහි ලේකම් ලෙස මාගේ හදපිරි ගෞරවය හා ස්තුතිය මේ අවස්ථාවේ පුද කර සිටිනවා. එමෙන්ම අද දිනේ සහභාගී වූ නංගිල මල්ලා හැමෝටමත් ස්තුතියි. ඉතින් මතක් කරන්න ඕනේ මේ ගමන් මතක් කරන්න ඕනේ හෙට අපේ වැඩමුළුවේ 7 වෙනි දවස හෙට පැවැත්වෙන්නේ ආර්ථික විද්‍යාව විෂය. ඉතින් මං හිතනවා ඔයාලා අපිත් එක්ක ඒ විෂයෙත් එකතු වෙයි. ඒ වගේ මං හිතනවා අද දිනේ ඔයාලා යම් කිසි දෙයක් ඔයාලගේ දැනුමට එක් කරගත්තා කියලා මේ වැඩමුළුවෙන්. නැවත වරක් අද දිනේ සහභාගී වුණු හැමෝටම ස්තුතියි. එහෙනම් හැමෝම පරිස්සමෙන් ඉන්න. සුබ රාත්‍රියක්. බොහොම ස්තුතියි මට chance එක ලබා දුන්නට රත්නපුර රොඩ් ට්‍රැක් කණ්ඩායමට. මම හිතනවා මම මගේ උපරිමයෙන් කරන්න නැති ළමයිනුත් දෙයක් ගන්න නැති කියලා. බොහොම ස්තුතියි.